ඊට පස්සේ තමයි මට රෙකෝඩ් එක. එතකොට පුතේ කාර්යක්ෂමතාවය කියන එක මනින්න ගන්න පුළුවන් නිර්ණායක තමයි අපි කතා කරේ. කාර්යක්ෂමතාවය කියන එක මනින්න ගන්න පුළුවන් නිර්ණායක. එතකොට මම ඔයාලට කිව්වා පිරිවැය කියන එක ගන්න පුළුවන්. පිරිවැය කියන එක ගන්න පුළුවන්. එතකොට ඵලදායීතාවය කියන එක ගන්න පුළුවන්. ඵලදායීතාවය කියන එක ගන්න පුළුවන්. ඊළඟට පුතේ ලාභය ගන්න පුළුවන්. අපතේ යෑම ගන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ අපිට ගන්න පුළුවන් තව එකක් තමයි විකුණුම්. එතකොට කාර්යක්ෂමතාවයේ මයින්න ඔන්න ඔය කියන නිර්ණායක ටික ගන්න පුළුවන්. මොකද ලාභය වැඩි වෙනවා කියන්නේ පුතේ කාර්යක්ෂමතාව වැඩි. විකුණුම් වැඩි වෙනවා කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි. අපතේ යෑම අඩු වෙනවා කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ වගේම තමයි පිරිවැය අඩු වෙනවා කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි. ඵලදායීතාවය යෙදුම් හා නිමවුම් අතර පවතින සම්බන්ධතාවය කියන්නේ අවම යෙදුම් ප්‍රමාණයකින් වැඩිම නිමුමක් ලබා ගන්න පුළුවන් කියන්නේ එතන කාර්යක්ෂමයි කියන එක. එතකොට ඵලදායීතාවයත් බලපානවා තමයි. ඊට පස්සේ අපි බලමු සඵලදායකත්වයේ කියන එක මනින්න අපිට යොදා ගන්න පුළුවන් නිර්ණායක මොනවද කියලා. එතකොට පුතේ අපි අනාගතයේදී ළඟා කරගන්න ඉන්න ඉලක්ක හා පරමාර්ථ ටික හරියාකාරව ඉෂ්ට වෙනවා කියන්නේ අපි සඵලදායි. ඒ කියන්නේ ඉලක්ක කියන එක ගන්න පුළුවන් පුතේ. ඉලක්ක. ඒ වගේම තමයි අපේ ව්‍යාපාරයේ යටතේ යැපෙන පිරිසක් ඉන්නවනේ. නැත්නම් අපි කියමු ඇල්මැති පාර්ශවයන් කියලා. ඇල්මැති පාර්ශවයන් පුතේ ව්‍යාපාරයේ කෙරෙහි හොඳ පිළිගැනීමක් තියෙනවා නම් අපි දන්නවන්නේ සඵලදායීතාවය වැඩි. මොකද වැරදි දෙයක් කරන මිනිස්සෙක් දිහා ඇල්මැති පාර්ශව හොඳ හිතින් බලන්නේ නැහැ. හැමතිස්සෙම බලන්නේ වැරදි හිතින්. එතකොට පුතේ හරි දෙයක් කරනවා නම් තමයි අපි දිහා හැමෝම හරි විදියට බලන්නේ. හරිද? අපි දිහා හොඳ විදියට බලන්නේ අපි හරි දෙයක් කරනවා නම් තමයි. එතකොට පුතේ ඇල්මැති පාර්ශවයන්ගේ පිළිගැනීම තියෙනවා කියන්නේ අපි සඵලදායී කියන එක. අපි සඵලදායී කියන එක. ඒ වගේම තමයි ඉලක්ක අපේක්ෂිත අරමුණු ඉටු වෙනවා කියන්නේ අපි සඵලදායී කියන එක. ඒ වගේම තමයි පුතේ ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ ඔයාලා හිතන්නකෝ. දැන් අපි හදන භාණ්ඩයකට පුතේ ඉල්ලුම එන්න වැඩි වෙනවා. ඒ මිනිස්සු දන්නවා අපි කරන්නේ හරි දෙයක් කියලා. මිනිස්සු දන්නවා අපි කරන්නේ හරි දෙයක් කියලා. එතකොට පුතේ අපේ භාණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. දැන් පිරිවැය පැත්තෙන් ගන්නත් පුළුවන්. අපේ විකුණුම් මිල අඩු නම් පුතේ ඒ භාණ්ඩයට ඉල්ලුම වැඩි වෙනවා කියලා ගන්නත් පුළුවන්. එතකොට තියෙන්නේ කාර්යක්ෂමතාවය කියන එක. හරිද? එතකොට තියෙන කාර්යක්ෂමතාවය කියන එක. හැබැයි පුතේ අපි කරන්නේ හරි දෙයක් කියලා මිනිස්සු දැනගෙන අපේ භාණ්ඩයේ ඉල්ලුම් කරන එක වැඩි කරනවා නම් අන්න එතන තියෙනවා සඵලදායකත්වය. සඵලදායකත්වය කියන එක. ඒ වගේම තමයි පුතේ අපිට ගන්න පුළුවන් ව්‍යාපාරයේ පැවැත්ම බලලා ගන්නත් පුළුවන්. දැන් ආවා ගියා වගේ නම් ඒක නිකන් එච්චර සඵලදායී නෑනේ පුතේ. ආවා ගියා වගේ නම් ඒක එච්චර සඵලදායී නෑ. දැන් උඹලා දන්නවා ලව් එෆෙයාර් එකක් වුණත් බං සඵලදායී නම් සාමාන්‍යයෙන් බඳිනකම් මේක තියෙනවා. බඳිනකම් විතරක් නෙමෙයි බැඳලා පස්සෙත් තියෙනවා. හැබැයි මේ යාළු වෙලා දවස් දෙක තුනෙන් ඒක අතාරිනවා නම් ඒක සඵලදායී නෑ. හැබැයි කාර්යක්ෂමයි. හරිද? මම අහන්න එපා ඇයි කාර්යක්ෂම කියලා. කාර්යක්ෂමයි නමුත් පුතේ සඵලදායී නෑ. හරිද? ඒ වගේ සරල උදාහරණ වලින් ඔයගොල්ලෝ ඕවා මතක තියාගන්න ඕනේ. එතකොට පුතේ මං කිව්වා ඔයාලට ඉලක්ක කියන එක ලියන්න පුළුවන්. එතකොට සඵලදායීත්වයම ඉන්න එක සාධකයක් තමයි පුතේ ඉලක්ක. ඊට පස්සේ ඇල්මැති පාර්ශවයන්ගේ පිළිගැනීම. ඊට පස්සේ ඉල්ලුම භාණ්ඩයක් සඳහා පවතින ඉල්ලුම භාණ්ඩ හෝ සේවා සඳහා පවතින ඉල්ලුම. ඊළඟට පුතේ පැවැත්ම ව්‍යාපාරයේ පැවැත්ම අපිට පැවැත්මක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් පුතේ. සංවිධානයක කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය මැනීමට යොදාගත හැකි නිර්ණායක මොනවද කියලා අහපු ගමන් ඔයාලා දෙකකට බෙදලා ලියන්න ඕනේ. කාර්යක්ෂමතාවයේ මයින්න ගන්න නිර්ණායක මොනවද සහ සඵලදායීතාවයේ මයින්න ගන්න නිර්ණායක මොනවද කියලා. මේක අනිවාර්යෙන් වෙන් වෙන්ව ලියන්න ඕනේ. හරිද? මේක එක ගොඩේ අච්චාරුවක් වගේ ලියන්න යන්න එපා. වෙන් වෙන්ව ලියන්න ඕනේ. ඊට පස්සේ ළමයි දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ? වර්තමානයේදී කළමනාකරණයේ පෙරට වඩා වැදගත් වීමට හේතු විය හැකි කරුණු මොනවද කියලා. හරි ලේසි ප්‍රශ්නයක් පුතේ. ඒ කියන්නේ දැන් ඉස්සර ව්‍යාපාරයක් කරන් යද්දී ළමයි ඒ තරම් ලොකුවට කළමනාකරණය කියන සංකල්පය ගැන මිනිස්සු හිතුවේ නෑ. නමුත් අද වන විට පුතේ ලොකු පිරිවැයක් දරලා කළමනාකරණය කියන සංකල්පය හරියට ඉෂ්ට කරන්න මාර විදියට මිනිස්සු පෙළඹිලා තියෙනවා. එතකොට මොනවද ඒකට හේතු? මොනවද? එතකොට පුතේ ඒ කාලේ ආයතන වලට මහා ලොකු අරමුණු හා පරමාර්ථ තිබුණේ නැහැ. හැබැයි වර්තමානයේ වෙනකොට ව්‍යාපාර වලට ලොකු අරමුණු හා පරමාර්ථ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මොනවාද? අරමුණු හා පරමාර්ථ සාර්ථකව ළඟා කර ගැනීම සඳහා අපි කළමනාකරණය කරන්නේ නැතුනොත් අරමුණු හා පරමාර්ථ ටික පුතේ සාර්ථකව අපිට ළඟා කරගන්න බෑ කවදාවත්. හරිද? නමුත් අපි කළමනාකරණය කරනවා නම්
අපිට අපේ අරමුණු හා පරමාර්ථ ටික පුතේ සාර්ථකව ළඟා කරගන්න පුළුවන්. හරිද? අපි කල්පනාකරණය කරන්නේ නැහැ කියන්නේ කවදාවත් අපිට අපේ අරමුණු වලට යන්න බෑ. උඹලගේ එක්සෑම් එකට හරියට සැලසුමක් සකස් කළා. හරියට කළමනාකරණය කරගන්න නැහැ කියන්නේ උඹලගේ වැඩ ටික උඹලට බං එක්සෑම් එක ගොඩ යන්න බෑ. හරිද? හැබැයි උඹලගේ වැඩ ටික හරියට මැනේජ් කරගන්න. උඹලගේ වැඩ ටික හරියට කරගන්න. එතකොට පුතේ උඹලට පුළුවන් අනිවාර්යෙන්ම එක්සෑම් එක ඒ තුනක් දාලා ගොඩ යන්න පුළුවන්. එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කළමනාකරණය කරන්න ඕනේ. හරිද? හරි පුතේ අපි පළවෙනි එක ලියා ගන්න පුළුවන් අපිට ආයතනයේ අරමුණු හා පරමාර්ථ සාර්ථකව ළඟා කර ගැනීම සඳහා. එතකොට දෙවෙනි එක මොකද්ද? අපිට තව එකක් ලියන්න පුළුවන් නේ. දැන් ඔයාලා දන්නවා සම්පත් කියන දේ සීමිතයි. සම්පත් කියන දේ සීමිතයි. දැන් උඹලගේ ජීවිතවලින් අපි හිතමු දැන් විශ්වවිද්‍යාලය යන එක තමයි උඹලගේ අරමුණු හා පරමාර්ථය. හැබැයි පුතේ දැන් එතනදී සම්පත් කියන එක සීමිතයි. අම්මලගේ තාත්තලගේ අතේ තියෙන සල්ලි අඩුයි. ඒ වගේම තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන ඉඩකඩ අඩුයි. කාල වේලාව කියන එක අඩුයි. අන්න ඒ කාල වේලාව, ඒ වගේම මුදල් ටික හරියට පුතේ සඵලදායීව යොදා ගන්න. එහෙම නැත්නම් කාර්යක්ෂමව යොදා ගන්න. හරිද? කාර්යක්ෂමව උපයෝජනය කරන්න. ඕගොල්ලෝ කළමනාකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයාලා A level ලියද්දී ඔයාලගේ ටයිම් එක කියන දේ හරි ලිමිට් නේ. එතකොට ළඟදී එක්සෑම් තියෙනවා. එතකොට ඔයාලා හරියට පාඩම් කරලා වෙලාව හරියට මැනේජ් කරගන්න ඕනේ. එතකොට පුතේ සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව යොදා ගැනීම සඳහා. ඔයාලට තේරෙනවා. සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව යොදා ගැනීම සඳහා. සීමිත සම්පත් ටික පුතේ කාර්යක්ෂමව හා සඵලදායීව යොදා ගැනීම සඳහා. ළමයි මාව ඇහෙනවද? ළමයි ඇහෙනවද කියන්නකෝ? ඔව් සර් ඇහෙනවා. එකපාරට මේ මගේ කැමරාව පේන්නේ නැතුව ගියා බං. ඒකයි මම බැලුවේ මාව ගියාදවත් කියලා. හරි. ඒක නිසා මම අනිත් ඩිවයිස් එකෙන් ලොග් වුණේ පුතේ. හරි ප්‍රශ්නයක් නෑ අපි කරගෙන යමු මේ. මම එකපාරට කොහෙර ගියාද නෑනේ මේ මාව ඇහෙන්නේ නැතුව ගියාද මොකක් හරි වෙලා. හරි අපි කරගෙන යමු ළමයි. එතකොට අපි කතා කරා දෙවෙනි ප්‍රශ්නේ තමයි කතා කරේ. හතරවෙනි කොටසේ ආකපස තමයි අපි කතා කර හිටියේ. වර්තමානයේදී කළමනාකරණය පෙරට වඩා වැදගත් වීමට හේතු තමයි අපි කතා කරේ. පළවෙනි එක මම කිව්වා ඔයගලන්ට ආයතනයේ අරමුණු හා පරමාර්ථ ටික ළඟා කර ගැනීම, සාර්ථකව ළඟා කර ගැනීම සඳහා. එතකොට අපි දෙවෙනි එකට කිව්ව පුතේ සීමිත සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව උපයෝජනය කර ගැනීම සඳහා. සීමිත සම්පත් ටික කාර්යක්ෂමව හා සඵලදායීව උපයෝජනය කර ගැනීම සඳහා. ඊළඟට මොකද්ද? ඔයාලා දන්නවා දැන් A level වල ලිව්වට පස්සේ කැම්පස් වලට ගන්න හරි පොඩි ප්‍රමාණයක්. දිස්ත්‍රික් එකෙන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔය කොළඹ ඇරෙන්න අනිත් දිස්ත්‍රික් වලින් සාමාන්‍යයෙන් කළුතර දිස්ත්‍රික්කෙන් 350කට කිට්ටු වෙන්න. ඒ වගේම තමයි අපි ගත්තොත් දැන් ගාල්ල මාතර පැත්තෙත් සාමාන්‍යයෙන් 300ක් 350ක් වගේ සෙට් වෙන්න ගන්න. එතකොට පුතේ අර කැම්පස් වලට යන්න පුළුවන් ඊට කඩ අඩුයි. එතකොට තියෙනවා පට්ට තරගයක්. හරිද? පට්ට තරගයක් තියෙනවා. එතකොට උඹලා මොකටද උඹලගේ A level වලට කලමනාකාර මේ උඹලගේ ටයිම් ටේබල් එක සැලසුම් කරගෙන මෙහෙයවගෙන පාලනය කරගෙන එතකොට සංවිධානය කරගෙන උඹලා A level විභාගයට මුහුණ දෙන්න යන්නේ මොකෝ? හරිද? ඒ කියන්නේ තරඟකාරීත්වයට උඹලා සාර්ථකව මුහුණ දෙන්න තමයි ඒ කියන්නේ. තරඟකාරීත්වයට පුතේ සාර්ථකව මුහුණ දෙන්න හදන්නේ. හරිද? එතකොට දරුවනේ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න. එතකොට දැන් අපිට ඒකත් ලියන්න පුළුවන්. පුතේ තරඟකාරීත්වයට සාර්ථක මුහුණ දීම සඳහා තරඟකාරීත්වයට සාර්ථක මුහුණ දීම සඳහා. එතකොට ඒක දැන් ඉස්සර ව්‍යාපාර කරගෙන යද්දි පුතේ ලොකු තරඟයක් නැහැ. ඒකාධිපති බලයක් වගේ තමයි තිබුණේ ව්‍යාපාර වලට. නමුත් අද වන විට පුතේ ව්‍යාපාර වලට මාර තරඟයක් තියෙනවා. එතකොට ඔයාලා දන්නවා මේ තරගෙට හරියට මුහුණ දෙන්න නම් අනිවාර්යෙන් බිස්නස් එකක් වුණාම
මැනේජ් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ කළමනාකරණය කියන දේ හරියට කරගෙන යන්න ඕනේ. එතකොට අපිට දැන් 3ක් අහුණා පුතේ. තව එකක් අපි බලමු. ඒ වගේම තමයි පුතේ ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දීම සඳහා. ඒ කියන්නේ එදිනෙදා වෙනස් වන ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න. දැන් ඔයාලගේ ඉලක්කවලට යන්න ඔයාලා පුතේ ඒ කියන්නේ ඔයාලා කවදා හරි ජෙනරල් මැනේජර් කෙනෙක් වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන් A level කියන දේ පාස් වෙන්න ඕනේ. A level කියන දේ පාස් වෙලා කැම්පස් යන්න ඕනේ. හැබැයි පුතේ ව්‍යාපාර ලෝකයේ අද වෙන විට ඒ කියන්නේ කොවිඩ් තත්ත්වයක් එක්ක වෙනස් වුණා. කොවිඩ් තත්ත්වයක් එක්ක පුතේ වෙනස් වුණා. එතකොට ව්‍යාපාර ලෝකයේ දැන් ෆිසිකල් පන්ති වෙනුවට ඔන්ලයින් පන්ති ආවා. ඔයාලා හරියට ඔයාලගේ කළමනාකරණය කියන කාර්යය හරියට කරගෙන තිබෙච්ච නිසා පුතේ ඔයාලට ඔන්ලයින් පන්ති වලට ඇවිල්ලා ඔයාලගේ එක්සෑම් එක කොට දාගන්න ඔයාලට අවස්ථාවක් ලැබුණා. හරිද? අන්න ඒකට තමයි පුතේ අපි කියන්නේ ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දීම සඳහා. එතකොට අපිට හතරක් ආව පුතේ. ආයතනයේ අරමුණු හා පරමාර්ථ සාර්ථකව ළඟා කර ගැනීම සඳහා ඒ වගේම තමයි සීමිත සම්පත් කාර්යක්ෂම හා සඵලදායීව උපයෝජනය කිරීම සඳහා ඊළඟට අපි ගත්ත තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා පුතේ ඊළඟට අපිට ආව ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දීම සඳහා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථක ප්‍රතිචාර දක්වීම අන්න ඒ වගේ එකක් ලියා ගන්න. ඊට පස්සේ පුතේ තව එකක් ගන්න පුළුවන්. ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න. ගැටලු වලට දැන් ඔයාලට එනවා ප්‍රශ්න. හරිද? එක පාට පුතේ පන්ති කඩාගෙන වැන්නා. යන්න පන්තියක් නැහැ. හරිද? සර්ලාව කන්ටැක්ට් කරගන්න විදියක් නැහැ. හැබැයි බං අර ඔන්ලයින් පන්ති තිබිච්ච නිසා උඹලා ඒකට ජොයින් වුණා. හරිද? එතකොට ගැටලුව ආවා. ගැටලුවට උඹලා සාර්ථකව මුහුණ දුන්නා පුතේ. ගැටලුවට සාර්ථකව මුහුණ දුන්නා. ගැටලුව ළඟින් වැටුන්නේ නැහැ. හරිද? ගැටලුවට සාර්ථකව මුහුණ දුන්නා. එතකොට ඕගොල්ලෝ කළමනාකරණය කියන දේ හරියට කරගෙන හිටියේ නැත්නම් ඕගොල්ලන්ට ගැටලුවට සාර්ථකව මුහුණ දෙන්න බෑ. ඕගොල්ලෝ ඔහේ ගල්ලිප්පු ටික වගේ ගෙවල් වලට වෙලා ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව ඒ කියන්නේ ප්‍රවෘත්ති ටිකක්වත් බලන්නේ නැතුව හිටියා නම් ඔයාලා දන්නේ නැහැ පන්ති නැති වුණාම තමයි සූප් කියලා දෙයක්වත් අපිට තියෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. එහෙම දෙයක් දන්නේ නැහැ. ඔහේ ඉන්න මෙලෝඩියක් දන්නේ නැති යක්කු ටික වගේ. හරිද? ඔයාලා හැබැයි අර සැලසුම් සකස් කරලා ඔයාලගේ ඉලක්ක වලට යන්න ඔයාලා තීරණය කරගෙන හිටියා. එතකොට ඔයාලා හැම දෙයක්ම ලෑස්ති කරගෙන හිටියා. අන්න ඒක නිසා ඔයාලා ඔන්ලයින් පන්ති වලට සහභාගී වුණා. හරිද? එතකොට අපිට ආව කීයක්ද? 5ක් වගේ ආව මට හිතෙන්නේ. පළවෙනි එක තමයි පුතේ ආයතනයේ අරමුණු හා පරමාර්ථ සාර්ථකව ළඟා කර ගැනීම සඳහා. ඊට පස්සේ සීමිත සම්පත් කාර්යක්ෂම හා සඵලදායීව උපයෝජනය කර ගැනීම සඳහා. ඊට පස්සේ පුතේ තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා. තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා. ඊට පස්සේ ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දීම සඳහා. ඒ වගේම තමයි ගැටලු වලට සාර්ථකව මුහුණ දීම සඳහා. හරිද? අපි ඔන්න ඔය වගේ 5ක් 6ක් ලියා ගන්න ඕනේ උත්තරයක් ප්‍රශ්නයක් අහුවම. දෙකත් එක්ක බලලා මේ තේ පිටු ටික යනවා උලඟේ. හරි. ඊට එන වතුර ටික බීලා ඉන්න. හරි. ළමයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය පුතේ අහලා තිනවා ව්‍යාපාර පරිසරයක ඇති අවිනිශ්චිතතාව නිසා එක් ව්‍යාපාරයක විසින් ව්‍යාපාර පරිසරයේ ඇති අවිනිශ්චිතතාවය නිසා එක් ව්‍යාපාරයක විසින් සැලසුම් කිරීම යන්න මුදල් හා කාලය නාස්ති කිරීමක් බවට විශ්වාස කරයි. එතකොට පුතේ ව්‍යාපාර පරිසරයේ ඇති අවිනිශ්චිතතාවය. ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය කියන එක හරි අවිනිශ්චිතයි. හෙට වෙනකොට මගේ මේ පන්ති කියන දේ වැටෙන්න පුළුවන් පුතේ. හරිද? හෙට වෙනකොට මගේ මේ පන්ති කියන දේ වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මහා දැවැන්තයෙක්ගේ පන්ති කියන දේත් හෙට වෙනකොට වැටෙන්න පුළුවන්. හරිද? ව්‍යාපාර පරිසරය කියන එක හරි අවිනිශ්චිතයි. එතකොට සමහර වෙලාවට හෙට පන්ති පටන් ගන්න සර් කෙනෙක් එකපාරට උඩ ඇවිල්ලා එයා අර මහා දැවැන්තෙක් ඉන්න ළමයි ඔක්කොම ටික ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ව්‍යාපාර පරිසරය හරි අවිනිශ්චිතයි. ඒක නිසා එක් ව්‍යාපාරයක විසින් සැලසුම් කිරීම යන්න. ඒ පොර හිතනවා පුතේ. දැන් අපි හිතමුකෝ සර් කෙනෙක් කියලා. සර් හිතනවා දැන් ව්‍යාපාර පරිසරය කියන එක හරි අවිනිශ්චිතයි. එතකොට එයා සැලසුම් කිරීම කියන එක හිතන්නේ පුතේ මුදල් සහ කාලය නාස්ති කිරීමක් ලෙස. මුදල් ටිකයි කාලය නාස්ති කරනවා කියලා එයා හිතන්නේ. එතකොට පුතේ එහෙම තමයි පොර විශ්වාස කරන් ඉන්නේ. හරිද? ප්‍රශ්නේ දීලා තියෙන්නේ එහෙමයි. එහෙම තමයි පොර විශ්වාස කරන් ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මිනිස්සෙක් බිස්නස් එකක් කරන මිනිස්සෙක් ඉන්නවා. පොර හිතන් ඉන්නවා දැන් ව්‍යාපාර පරිසරය කියන එක හරි අවිනිශ්චිතයි. හැබැයි ව්‍යාපාර පරිසරයට මුහුණ දෙන්න සැලසුම් කරනවා කියන එක කාලයයි මුදළු විනාශති කරන වැඩක්. මම මේක කරලා වැඩක් නෑ. අන්න එහෙම හිතාගෙන ඉන්නවා. හරිද? මෝඩයක් එක්නේ.
හරිද? ඊට පස්සේ පුතේ ප්‍රශ්නය අහලා තියෙනවා එම ව්‍යාපාරිකයාට සැලසුම් කරන්නේ වැදගත්කම වටහා දීම සඳහා සැලසුම් කරන්නේ ඇති වාසි පැහැදිලි කරන්න. අන්න එතකොට පුතේ දැන් ඔයාලගේ ගමේ ඉන්නවා කියන්නකො සිල්ලර කඩ මුදලාලි කෙනෙක් එයා කවදාවත් එයාගේ සැලසුම් සකස් කරන්නේ නැහැ. හරිද? එයා කියනවා මේම සැලසුම් සකස් කළා වැඩක් නැහැ. මම නම් මේ කරන විදිහටම කරන් යනවා. මේක මේ කාලේ නාස්ති කරන එකක් විතරයි. හැබැයි පුතේ කොරෝනා ආපු ගමන් මිනිහා වැටුණා. එතකොට ඔයා ගිහිල්ලා කඩේට කියලා දෙන්න ඕනේ මුදලාලි. ඔයා මේක ඉගෙනගෙන නැහැ නේ. ඔයා හරියට දැනගන්න ඕනේ සැලසුම් කරන්නේ තියෙන වාසි මොනවද කියලා. හරිද? ඔයා කියලා දෙනවා. සැලසුම් කරන්නේ තියෙන වාසි මොනවද කියලා. එතකොට පුතේ ඔයා පළවෙනි එක කියලා දෙනවා. අවිනිශ්චිත හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අවිනිශ්චිත හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඔයා සැලසුම්කරණය කරා නම් මුදලාලි අවිනිශ්චිත ඒ වගේම වෙනස් වෙන පරිසරයට ඔයාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට මේකට මුහුණ දෙන්න තිබුණා. කොවිඩ් වලට ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව මුහුණ දෙන්න තිබුණා. එතකොට පළවෙනි එක ඔයා කියලා දුන්නා. ඊට පස්සේ පුතේ ඔයාට කියලා දෙන්න පුළුවන් ගැටලුව කල්තබා හඳුනා ගන්න පුළුවන්. චීනේ කොවිඩ් වෙනකොට ඔයාට මෙහි හඳුනා ගන්න පුළුවන්. අපේ රටටත් මේක එයි. ඒක නිසා මමත් මොකක් හරි දෙයක් සූදානම් කරන්න ඕනේ. මමත් මොකක් හරි දෙයක් සැලසුම් කරන්න ඕනේ. ඔයා කිව්වා ගැටලුව කල්තබා හඳුනා ගන්න පුළුවන්. හරිද? මේ මුදලාලයට කියන අවවාද ටික තමයි මම කියන්නේ. හරිද? ඒ වගේම තමයි මුදලාලි ඔයාගේ ආයතනයේ ගමන් මඟ කොයි වගේද කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සැලසුමක් සකස් කරා නම් ඔයා ඉස්සරහදී පුක්සිටියක් දානවද? එහෙම නැත්නම් ඔයා ව්‍යාපාර ජාලයක් පටන් ගන්නවද? අන්න ඒක ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ගමන් මඟ ඔයාට පේනවා. ගමන් මඟ තීරණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ පාලනය කියන එක ඔයාට පහසුයි. පාලනය කියන එක පහසුයි. ඔයා සැලසුම් කරලා තියෙන ප්‍රතිඵලයයි ඒ වගේ ඔයාගේ කඩේ විකුණුම් ටිකයි. ඒ කියන්නේ ඔයා සැලසුම් කරලා තියෙනවා ලබන සතිය තුල රුපියල් ලක්ෂයක බඩු විකුණනවා කියලා. හැබැයි ඔයා සත්‍ය වශයෙන් විකුණලා තියෙන මුදලයි 50000ක් බඩු. එතකොට ඔයා පාලනය කරනවා. මොකද්ද මම මේ විකුණුම් වැඩි වෙච්ච නැති හේතුව මොකද්ද? ඒක ලේසි පුතේ. සැලසුමක් නැත්නම් අපිට පාලනය කරන්න බෑනේ. මම කිව්වා සැලසුම්කරණය කියන්නේ අනිත් කළමනාකරන ක්‍රියාවලියේ හරකාර්යය කියලා. ඒ කියන්නේ කෝච්චියක් ඇදලා යනවා නම් ඒකේ පළවෙනි පෙට්ටිය තමයි සැලසුම් පළවෙනි පෙට්ටිය නෙමෙයි එන්ජිම පුතේ. සැලසුම්කරණය කියන්නේ සැලසුම්කරණය නොකර කිසිම දෙයක් කරන්න බෑ. හරිද? මොකද අපේක්ෂිත ප්‍රතිඵලයක් නැත්නම් කොහොමද පාලනය කරන්නේ? සත්‍ය ප්‍රතිඵලය මොකක් එක්කද අපි සංසන්දනය කරන්නේ? එතකොට සැලසුම්කරණය කියන්නේ මාර වැදගත් දෙයක්. හරිද? බලත් ඒක කරන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ අපිට තව එකක් කියන්න පුළුවන්. අනපේක්ෂිත මූල්‍ය අවස්ථාවලට ඔයාට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. එතකොට සැලසුම්කරණය කළා තිබ්බනම් ඔයා අනිවාර්යෙන් ලාච්චුවේ පැත්තක කොහේ හරි ටිකක් සල්ලි ඉතුරු කරලා තියෙනවා. ලාච්චුවේ පැත්තක කොහේ හරි සල්ලි ටිකක් ඉතුරු කරලා තියෙනවා. මේක මේ දේ සඳහා මම යොදා ගන්නවා. එතකොට අර එකපාරට මූල්‍යමය බාධාවක් එන්න පුළුවන් නම් ඒකට ඔයාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එතකොට පුතේ අපි කතා කරා හතරක් වගේ. අපි ලියමු බලන්නේ ටික. අවිනිශ්චිත හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. අවිනිශ්චිත හා ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ළමයි මේවා ෂෝට් නෝට් විදිහට කටුවට ලියා ගන්න. ඒ තරම් ලස්සනට මේවා ලියන්න ඕනේ නැහැ. හරිද? ඔයාලා මතක තියාගත්තම හොඳටම ඇති මේවා. හරිද? ඊට පස්සේ පුතේ ආයතනයේ ගමන් මඟ පෙන්වන්න පුළුවන්. ආයතනයේ ගමන් මඟ. ආයතනයේ කොයි වගේ දිශාවකටද යන්නේ කියලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ පුතේ ගැටලුව කල්තබා හඳුනා ගන්න පුළුවන්. ගැටලුව කල්තබා හඳුනා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද? පාලන ක්‍රියාවලිය පහසුයි. පාලන ක්‍රියාවලිය පහසුයි. ඒ වගේම අපිට තව එකක් ලියද හැපුතේ. තව එකක් ලියද හැකි. අපි ලියමු අර ඊට කලින් අපි කියපු එක ලියමුකෝ. අනපේක්ෂිත මූල්‍ය අවස්ථා අවම කරගන්න පුළුවන්. අනපේක්ෂිත මූල්‍ය අවශ්‍යතා අවම කරගන්න පුළුවන්. හරිද? හදිස්සියෙම ලෝන් එකක් දාන්න තියෙන එක ලෝන් එකක් දාන්න ඕනේ නැහැ. අපි කල්තපස් සැලසුම් කරලා ලෝන් එකක් දාලා තිබ්බනම් හදිස්සිය අපිට ලෝන් එකක් දාන්න ඕනේ නැහැ. හරිද? බලත් මතක තියාගන්නilla මම මේ පොඩි අවවාදයක් දෙන්නේ. කියන්නේ දැන් බල ළමයි ගෑනු දරුවෝ ඊට පිරිමි දරුවෝ ඔක්කොම දැන් ඔය ෆර්ස්ට් එකක් හරි මොකක් හරි පාවිච්චි කරනවානේ. ෆෝන් එක තියෙනවා. ෆෝන් එකේ බෑක් කවරේ ඇතුලේ හරි බං හදිස්සියට කියලා රුපියල් 500ක් හරි 1000ක් හරි දාගෙන ඉඳපල්ලා. හරිද? හදිස්සියට කියලා. මොකද අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මම නම් සාමාන්‍යයෙන් දැන් වැඩ කරන තැනකින් පඩි ගත්තම් බං ඒ කියන්නේ පර්ස් එකේ එක තැන්වල ගහනවා 500 කොළ 1000 කොළ ගහනවා. ඒකෙන් මට අමතක කරන්න තමයි මම ඒක ගහන්නේ. ගහලා මම මේක මතක නැහැ වගේ ඉන්නවා. දැන් මතක නැති කරන්න බෑ බං. ඒක කොහේ හරි තැනකට ගියහම මට ඒක මතක් වෙනවා. හරිද? මේ ඒක මිනිස්සුන්ගේ හැටි. නමුත් පුතේ ඒ වගේ කරන්න ඔයාලට ඔය ගෙවල් වලින් හම්බෙන පොකට් මනි තියෙනවනේ. ඒ දේවල් ඔය කොහේ හරි හංගලා තියාගන්න. දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි පන්ති යන කාලේ පුතේ දැන් එකපාරට ගෙදර සල්ලි නැත්නම් ඒ කියන්නේ මගේ ගාව අනිවාර්යෙන් තියෙනවා. මගේ ගාව අනිවාර්යෙන්ම තියෙනවා දැන්. තත් එහෙම තමයි. ප්‍රශ්නය ආවත් පුතේ බෙහෙත් ටිකක් ගේන්නද කිසි ප්‍රශ්නය ආවත් අනිවාර්යෙන් මගේ අතේ සල්ලි තියෙනවා. ඒ කියන්නේ මම කොහේ හරි අරන් තියාගෙන ඉන්නවා. 5000ක් ඔය වගේ ගාණක් මම ඒ කියන්නේ ඒක වියදම් කරන්නේ නැහැ කීටවත්.
මගේ සාමාන්‍යයෙන් එක කාඩ් එකක් තියෙනවා ඒක ගෙදරින් ගන්න නැහැ. ඒක අනිවාර්යෙන් කීයක්ම හරි ඉතුරු කරලා මන් තියෙනවා. හරිද? ඒ කියන්නේ අර අවිනිශ්චිතතාවයකට පුතේ සාර්ථක මුහුණ දෙන්න. ඔන්න දැන් මට අවිනිශ්චිතතාවයක් ආවා දැන්. එක පාට පුතේ මට කැම්පස් යන්න ඕන බා දැන් 22 වෙනි පළවෙනිදට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ බං ඔය දැන් ගිහිල්ලා දැන් එක පාට දැන් ගියාට පස්සේ අනිවාර්යෙන් දැන් හොස්ටල් එකේ ඉන්න දෙන්නෙත් නැහැලු දැන් අපි රෙජිස්ටර් වුනේ නැහැ කියලා. හරිද? එතකොට බෝඩිමට ගෙවන්න ඕනේ පුතේ 2500 ගානේ දෙකක් 5000ක් ගෙවන්න ඕනේ මාස දෙකට. හරිද? ඊට පස්සේ බං දැන් සන්ලයිට් කෑල්ලක් මං අහගෙන අපේ අම්මා කියනවා රුපියල් 70ක් දුකෝ. ඒක රෙදි හොදන්න හම්බෙන්නේ නැහැ. නිකන් තමයි ඉන්නේ. ඊට පස්සේ බං කෑල්ල රුපියල් 70ක් දීලා ගනින්කෝ. දැන් හාල් කිලෝ එකක් 110ක් විතර වෙනවා. දැන් ඕක ওই ටික කන්නත් එක්ක බර වියදමක් යනවා ගියාට පස්සේ. හරිද? බර වියදමක් යනවා ගියාට පස්සේ. හැබැයි දැන් මම අර ප්ලෑන් කරන් ඉන්න නිසා මගේ ගාව පොඩි මුදලක් තියෙනවා. ඒ කියන්නේ මට සාමාන්‍ය මාස දෙකක් වගේ කැම්පස් ගිහලා ජීවත් වෙන්න. ඒ වගේම තමයි මගේ ප්ලෑන් එකට අනුව දැන් පන්ති වල 22 ළමයි 23 ළමයි ඒ කට්ටියගේ සල්ලි ටික මම ගානට මේන්ටේන් කරගෙන යනවා. ඒවා පාලනය කරගෙන තියෙනවා. එතකොට මට ප්‍රශ්නයක් නැතුව අනාගත මූල්‍ය ඒ කියන්නේ ලොකු මට මූල්‍ය ශක්තියක් නැහැ. නමුත් මගේ අර එදිනෙදා වැඩ කටයුතු වලට පුතේ මට ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් විදිහේ හැකියාවක් තියෙනවා. ඒ මම සැලසුමක් සකස් කරපු නිසා. හරිද? ඒ වගේ ඔයාලත් සැලසුමක් සකස් කරගන්න ඕනේ. මම මේ කියන්නේ මම පොරක් කියන එක නෙමෙයි. හරිද? මගේ ජීවිතෙන් ගන්න පුළුවන් පොඩි පොඩි දෙයක් හරි මම උඹලට දෙනවා බං. හරිද? මං කවදාවත් මම පොරක් කියන්නේ මට ඇති ලබ්බකුත් නැහැ. මම පොරක් කියන්නේ මම හේතුවකුත් නැහැ. හරිද? මම ওই තරම් මේ දන්න මිනිස්සෙකුත් නෙමෙයි. හරිද? සමහර විට මට වැඩිය වැඩ මේකේ ඉන්න පුළුවන්. ඒක නිසා පුතේ හැමදාම වෙන්න ඕනේ ගුරුවරයෙක්ට වැඩිය තැනකට ළමයෙක් යන්න. ගුරුවරයෙක්ට වැඩිය තැනකට ළමයෙක් යනවා. දැන් අපි දවසක පාරේ පයින් යනකොට දැන් උඹලා ඇවිල්ලා දැන් පවන්ල එහෙම අපේ ගමේ ඉන්නේ. දැන් පවනි ඇවිල්ලා දැන් ජෙනරල් මැනේජර් කෙනෙක් වෙලා කාර් එකකින් යනකොට මම සමහර විට පන්ති කර පාරේ යන්න පුළුවන් පයින්. හරිද? එතකොට කාර් එක නවත්තලා දාගෙන යනවා සර් එන්න කියලා. හරිද? එතකොට ඒක තමයි අපේ සතුට. හරිද? අපි කරගෙන යන් ඊටු ටික. එතකොට අපි දෙවනි එකේ ආ කොටස කතා කරා ළමයි. දෙවනි එකේ ආ කොටස කතා කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙවනි එකේ ආ කොටස. ආ කියලා දලා ගන්න. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රශස්ත විකල්ප තෝරා ගැනීම සඳහා භාවිතා කළ හැකි නිර්ණායක මොනවාද? අන්න තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තීරණ ගන්න ක්‍රියාවලියේදී පුතේ ප්‍රශස්තම විකල්පය ඒ කියන්නේ මොකද්ද? හොඳම විකල්පය තෝරා ගැනීමේදී භාවිතා කළ හැකි නිර්ණායක මොනවාද? අපි මේක බලමු. මේක ඔයාලගේ ජීවිතය තුලින් බලමු අපි. එතකොට හරි කෙල්ලෝ ටිකක් ඉන්නවා කියලා හිතමු දැන්. මේවා අපි කියන්නේ අහුනට ප්‍රශ්නයක් නැහැ. ඒවල වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ වලට උත්තරයක් කියන්නේ හරිද? කෙල්ලෝ ටිකක් ඉන්නවා දැන් ඔන්න සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට දැන් යෝජනා කොල්ලෝ 5ක් 6කකින් එනවා කියලා හිතමු. යෝජනා 5ක් 6කකින් එනවා. හරිද? එතකොට පුතේ එතන ඉන්නවා මැත්ස් කරන කොල්ලෙක් ඉන්නවා. ඒ වගේම බයෝ කරන කොල්ලෙක් ඉන්නවා. ඒ වගේම තමයි කොමර්ස් කරන කොල්ලෙක් ඉන්නවා. මෙලෝ රහකට නැතුව අර ආර්ට් කරලා පිස්සු නටන එකෙක් ඉන්නවා. ඕ ලෙවල් විතරක් පාස් එකෙක් ඉන්නවා. හරිද? ඔන්න 5ක් ඉන්නවා. හරිද පුතේ? එතකොට උඹලා මේ විකල්පය තෝරගන්න යන්නේ. ඒ කියන්නේ උඹලගේ ජීවිතේ උඹලා කසාද බඳින්න ඉන්න එකව තෝරගන්න යන්නේ. දැන් පොඩි උන් නෙමෙයිනේ මම මේ කිව්වා කියලා මේ අනේ සර් මේ මොනවද කියන්නේ අරකයි මේක හිතන්න එපා. හරිද? මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්නේ හරිද? අනම්මනම් මගුලක් නෙමෙයි. එතකොට උඹලා මේක තෝරගනිද්දි පුතේ උඹලා බලනවා උඹලගේ ටාගට් එක තියෙන්නේ කවදා හරි ලොකු ගයක් ගහලා ලොකු වාහනයක් අරගෙන පොට්ට සල්ලිකාරයෙක් විදිහට ජීවත් වෙන්න. හරිද? එතකොට අර ඕලෙල් පේල් එකත් එක්ක යාළුවා වැඩක් නැහැ. හරිද? උඹලා බලනවා උඹලගේ අරමුණු හා පරමාර්ථ වලට කොතෙක් දුරට ගැලපෙන එකද මම තෝරගන්නේ. මැක්ස් කරන එකද බයෝ කරන එකද කොමර්ස් කරන එකද? මැක්ස් කරන එකද බයෝ කරන එකද කොමර්ස් කරන එකද? හැබැයි පුතේ උඹලා යන්නේ කොමර්ස් කරන්න. උඹලා කවදා හරි චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. එතකොට මගේ අරමුණු වලට යන්න නම් මම කොමර්ස් කරන කෙනෙක් හොයාගන්න කියලා අන්න හිතෙනවා. එතකොට මොකද්ද පළවෙනි එක? අරමුණු වලට කොතරම් දුරට ගැළපේද යන්න බලනවා. අරමුණු වලට පුතේ කොතරම් දුරට ගැළපේද යන්න බලනවා. පළවෙනි එක. හරිද? අරමුණු වලට කොතරම් දුරට ගැළපේද යන්න බලනවා. ඊට පස්සේ මොකද්ද? දැන් එක කොල්ලෙක් ඉන්නවා පුතේ දැන් ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් ඉන්නේ අර පරණ විදියට ට්‍රැඩිෂනල් විදියට ඒ කියන්නේ එහෙම. තව එකෙක් ඉන්නවා බං හොඳ ඩීසන්ට් විදියට අඳන් එනවා. ඒ කියන්නේ කාලයට ගැලපෙන විදියට හොඳ ලස්සනට ඉන්නවා ෆොන්ට් එක අපලා අනිත් එක නිකන් බැද්දෙක් වගේ. හරිද? ඒ කියන්නේ කාලයට ගැලපෙන විදියට බලනවා. අන්න තීරණය ගන්න කලින් බලනවා පුතේ කාලානුරූපී කාලයට ගැලපෙන එක කවුද? කාලානුරූපී. හරිද? කාලයට ගැලපෙනවද බලනවා. කාලානුරූපීද බලනවා. එතකොට දෙවෙනි එකත් හරි. දෙවෙනි එකත් හරි. ඊට පස්සේ තුන්වෙනි එක බලන්නේ හරිද? තුන්වෙනි එක බලනවා පුතේ. ඒ කියන්නේ දැන් එක කොල්ලෙක් ඉන්නවා ඌ දැන් උඹලට කවදාවත් ඒ කියන්නේ සල්ලි විඳන් කරන්න දෙන්නේ නැහැ. බස් එක යනකොට ඌ ටිකට් එක කරනවා, කන්න අරන් දෙනවා. එතකොට පිරිමැසුම්ද බලනවා. හරිද? පිරිමැසුම්ද කියලාත් බලනවා. දැන් පිරිමැසුම් වැඩි එකව තමයි හොයාගන්නේ. හරිද?
පිරිමැසුම්ද කියලාත් බලනවා. 3ක් හරි පුතේ. ඊට පස්සේ අපි තව එකක් ලියාගමු. දැන් ගෙවල් වල අම්මා තාත්තලා ඉන්නවනේ දැන් එක එක්ක අම්මා තාත්තා කැමතිම නෑ. ඔබ උගත් එක්ක නම් යාළු වෙලාම වෙන්න එපා. තෝ මරනවා. ගඟේ මුහුද දානවා කියන කෑලි කපලා. හරිද? දැන් උගෙත් එක්ක යාළු වෙන්නේ නෑ. අම්මා තාත්තා කැමති කියන අර පුතා බලන්න කොච්චර අහිංසකද කියලා හරි පින් පාටයි බලන්න කියලා මේ ඒ ළමයා වගේ වෙන්න නම් අපලට පිනක් නෑ කියලා. අරකයි මේකයි එන කතන්දර. හරිද? ඊට පස්සේ උදේ ඇල්මැති පාර්ශවවල පිළිගැනීම මොන වගේද බලනවා. ඇල්මැති පාර්ශවවල මොන වගේ පිළිගැනීමක්ද තියෙන්නේ කියලා බලනවා. හරි. අපි හතරක් කිව්වා පුතේ. ලියාගමු අපි. අරමුණු වලට කොතරම් දුරට ගැළපේද යන්න බලනවා. අරමුණු වලට කොතරම් දුරට ගැළපේද යන්න බලනවා. ඊට පස්සේ අපි තව එකක් හිතමු බලන්න. ඒ කියන්නේ දැන් බලනවා මෙයත් එක්ක යාළුනොත් මට මේ ජීවිතේම සාර්ථකව ගත කරන්න පුළුවන් වේද? ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වේද? ක්‍රියාත්මක කළ හැකිද බලනවා. ක්‍රියාත්මක කළ හැකිද බලනවා. අර දෙවෙනි එක ලියා ගන්නකො. අර පළවෙනි එක අරමුණු වලට කොතරම් දුරට ගැළපේද යන්න බලනවා පුතේ. දෙවෙනි එක තමයි ක්‍රියාත්මක කළ හැකිද බලනවා. ක්‍රියාත්මක කර හැකිද බලනවා. තුන්වෙනි එක තමයි පුතේ කාලානුරූපීද බලනවා. ඒ කියන්නේ කාලා බලනවා නෙමෙයි කාලානුරූපීද බලනවා. හතරවෙනි එක පුතේ පිරිමැසුම් සහිත බව බලනවා. ඒ කියන්නේ පිරිමැසුම් සහිත බව. මේක තෝරගත්තොත් මට අවම පිළිවෙලකින් මේ දේ කරගෙන යන්න පුළුවන් වේද කියලා බලනවා. පිරිමැසුම් සහිත බව බලනවා. ඊට පස්සේ පුතේ ඇල්මැති පාර්ශවයන්ගේ පිළිගැනීම කියන එක බලනවා. ඇල්මැති පාර්ශවයන්ගේ පිළිගැනීම කියන එක බලනවා. එතකොට පුතේ ප්‍රශ්නයක් ආවොත් පේපර් එකේ මේ වගේ බලාගෙන හිතලා ලියන්න ඕනේ. හරිද? එතකොට ඌ අමාරුවක් නැහැ නේ මේ වගේ දේක් ආවොත් කියන්නේ. හරි. අපි යමු ළමයි ඊළඟ ප්‍රශ්නෙට. මම හිතනවා දැන් ළමයි කවදා ආයේ කියන්නේ දැන් ඉස්සර නම් පන්තියක් කරන්න පටන් ගත්ත පස්සේ කියන්නේ ළමයි ලීව් වෙනවා. දැන් ඔය ඉන්න සෙට් එක කියන්නේ ලොකු සෙට් එකක් නැතුනට ළමයි උන් ලීව් වෙන්නේ නැහැ. උන් කැමැත්තෙන් ඉන්න ළමයි. දැන් අද බලන්න ඕනේ මැසේජ් සීන් කරපු උන් කවුද? ආපු නැති උන් කවුද කියලා මම අයින් කරනවා. වැඩක් නැහැ නේද? හරිද? අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය. A හා B සමාගම් දෙකෙහි සංවිධාන සටහන පහත දැක්වේ. අන්න සමාගම් දෙකක පුතේ සංවිධාන සටහන් දෙකක් පහත දැක්වෙනවා. A එකේ B එකේ. එතකොට B සංවිධාන සටහන මොකක්ද? A සංවිධාන සටහන මොකක්ද? B සංවිධාන සටහන මොකක්ද? ඒක පුතේ ටිකක් පල්ලෙහාට වැඩි. ඒක පල්ලෙහාට වැඩි. අපි ඒකට මොකද්ද කියන්නේ? ළමයි කියන්න බලන්න. ලියපු අය ඉන්නේ දැන් උත්තර. පවනි කියන්නේ. පවනි. ඒකේ මොන පාලන අවකාශයක්ද කියන තියෙන්නේ? රශ්මි කියන්න. රශ්මි. බිමද්දගතද? මං අහන්නේ පුතා පාලන අවකාශය මොකක්ද කියලා. ඔව් විමධ්‍යගත කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තීරණ ගන්න එක විමධ්‍යගත කරලා තියෙන්නේ. මධ්‍යගත කරන එක නෑ. මට හරි මට කියන්න ඉමාෂා කියන්න පළවෙනි එකේ ඒ වල තියෙන්නේ මොන පාලන අවකාශයක්ද? ඉමාෂා කෝත පිළ කතා කරන්නේ නැහැ නේ බං එක්කත්. පටු පාලන පරාසය. පටු පාලන අවකාශයක්. හරි පුතේ. එතකොට ශෂිනි කියන්න මට B වල තියෙන්නේ මොන පාලන අවකාශයක්ද? හරිනේ පටු පාලන අවකාශයක් නම් අරගේ පාලන අවකාශයක් නේද බං? කියවි ඒක. කෝ නැද්ද? පුළුල් පාලන. පුළුල් පාලන. ඒක කියන්නේ ඔය තරම් අමාරු වැඩක් නැද්ද අරක පටුනා. හරි ප්‍රශ්නයක් නැහැ. එතකොට පුතේ පළවෙනි එකේ තියෙන්නේ පටු පාලන අවකාශයක්. ඒ කියන්නේ පටුයි එකාගෙන් පාලනය වෙන්නේ දෙන්නයි. සාමාන්‍ය අධිකාරියගෙන් පාලනය වෙන්නේ පුතේ දෙන්නයි. හැබැයි B වල තියෙන එකේ සාමාන්‍ය අධිකාරිය යටතේ ඉන්නවා 3 දෙනෙක්. ඒක ටිකක් පුළුල්. මේක ටිකක් පටුයි. එතකොට පටු පාලන අවකාශයක් සහ පුළුල් පාලන අවකාශයක් කියන එක තමයි මේකේ තියෙන්නේ. අපිට ප්‍රශ්නේ මොකද්ද බලමු දීලා තියෙන්නේ. සංවිධානකරණයේ මූලධර්මය පදනම් කරගනිමින් ඉහත A හා B සමාගම් වල සංවිධාන සටහන් දෙකේ සමානතා සහ අසමානතා
සමානතා සහ අසමානතා විස්තර කරන්න කියලා තියෙනවා පුතේ. සමානතා මොනවද අසමානතා මොනවද කියලා විස්තර කරන්න තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ පුතේ මේකේ තියෙන සමානකම් මොනවද කියලා. සමානකම් මොනවද කියලා බලන්න ඕනේ. එතකොට අපි බලමු. දැන් පුතේ ශ්‍රම විභජනයක් තියෙනවා. ශ්‍රම විභජනයක්. ඒ කියන්නේ මොකද්ද? කටයුතු කාර්යයන් අනුව දෙපාර්තමේන්තු වලට වෙන්කොට සමස්ත ක්‍රියාව සිදු කිරීමයි. ශ්‍රම විභජනයක් තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට පුතේ වෙන් කරලා තියෙනවා. එක එක්කෙනාට අදාළ කාර්ය වෙන් කරලා තියෙනවා. දෙපාර්තමේන්තු වලට වෙන් කරලා තියෙනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කලාප සහකාර කළමනාකරණ මූල්‍ය. දැන් මෙයා තනියම මේ දේ කරන්නේ නැහැ. මෙයා වෙන් කරලා දීලා තියෙනවා එක එකාට. හරිද? එතකොට මොකද තියෙන්නේ? ශ්‍රම විභජනය කියන එක තියෙනවා. ශ්‍රම විභජනය තියෙනවා පුතේ. මේකෙත් ශ්‍රම විභජනය කියන එක තියෙනවා. ශ්‍රම විභජනය කියන එක තියෙනවා. ඊට පස්සේ අදීශ නියමය ගන්න පුළුවන් අපිට. අදීශ නියමය සමානකම් වලට. අදීශ නියමය කියන්නේ මෙයාගෙන් බලය මෙයාට ඇවිල්ලා තියෙනවා. මෙයාගෙන් බලය මෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට පුතේ මේකෙත් මෙයාගෙන් බලය මෙයාට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අදීශ නියමය කියන එකක් තියෙනවා. එතකොට තව දෙයක් අනකිරීමේ ඒකීයතාවය. අනකිරීමේ ඒකීයතාවය. එතකොට මොකක්ද අනකිරීමේ ඒකීයතාවය කියන්නේ? මෙයා වග කියන්න ඕනේ පුතේ මෙයාට විතරයි. මෙයා වග කියන්න ඕනෙත් මෙයාට විතරයි. ඒ වගේම තමයි මෙයා වග කියන්න ඕනේ මෙයාට විතරයි. මෙයා වග කියන්න ඕනේ මෙයාට විතරයි. මෙයා වග කියන්න ඕනේ මෙයාට විතරයි. ඒ වගේ පුතේ මේකෙත් මෙයා වග කියන්න ඕනේ මෙයාට විතරයි. මෙයා මොකෝ මෙයාට වග කියන්නේ නැහනේ. මෙයා වග කියන්න ඕනේ මෙයාට විතරයි. ඒ වගේ අනකිරීමේ ඒකීයතාවය කියන එකක් තියෙනවා පුතේ. එතකොට අපි සමානකම් තුනක් ලියන්න පුළුවන්. ශ්‍රම විභජනය කියන එක තියෙනවා. ඊට පස්සේ අදීශ නියමය කියන එක තියෙනවා. අනකිරීමේ ඒකීයතාවය කියන එක තියෙනවා. එතකොට අන්න අපිට සමානකම් ටික ආවා පුතේ. සමානකම් ටික අපිට ආවා. අපි බලමු දැන් අසමානකම් මොනවද කියලා. දැන් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒකනේ. ඉහත සංවිධානයේ මූලධර්මයේ පදනම් කරගනිමින් ඉහත සඳහන් A හා B සමාගම් සංවිධාන සටහන් ටිකේ සමානතා සහ අසමානතා මොනවද කියලා ලියන්න තියෙනවා. හරි. අපි දැන් සමානකම් ටික ඉගෙන ගත්තා පුතේ. සමානකම් ටික ඉගෙන ගත්තා. දැන් අපි යන්නේ අසමානතා මොනවද කියලා ලියන්න. පළවෙනි එක පුතේ අසමානතාවල ඒ වලට අපි ලියා ගන්න ඕනේ පටු පාලන අවකාශයකි. ඒ කියන්නේ පුතේ ප්‍රධාන කළමනාකරුට ඍජුව වාර්තා කරන සේවකීන් සංඛ්‍යාව, ඍජුව වාර්තා කරන සහායකීන් සංඛ්‍යාව අඩු සංඛ්‍යාවක්. පටු පාලන අවකාශයකි. පළවෙනි පැත්තේ ඒ වල ලියා ගන්නවා පටු පාලන අවකාශයකි. ඊට පස්සේ B පැත්තේ පුළුල් පාලන අවකාශයකි. ඒ කියන්නේ සහායකීන් සංඛ්‍යාව වැඩි. හරිද? ඊට පස්සේ තව එකක් අපිට ගන්න පුළුවන් පුතේ. නෑ. ඒ කියන්නේ පුතේ ප්‍රධාන කළමනාකරුවට ඍජුව වාර්තා කරන සහායකීන් ගන්න අඩුයිනේ. දැන් අපි ගමුකෝ පටු පාලන අවකාශයක් කියන්නේ පුතේ දැන් මේක ලොකුයි කියලා. දැන් මේ එක ලොකුයි කියලා ඒක අපිට පුළුල් පාලන අවකාශයක් කියලා ගන්න බෑ. ඒ මොකද පුළුල් පාලන අවකාශයක් කියන්නේ පුතේ එක කළමනාකරුවෙකු යටතේ ඉන්න සංඛ්‍යාව වැඩි. සමතල එකක් අර නිකන් පොළොව වගේ යන එකක්. ඒ කියන්නේ එක්කෙනෙක් යටතේ එකෙක් ඉන්නවා ඌගේ යටතේ ඉන්නවා 10ක් විතර. හරිද? හැබැයි පුතේ දැන් මේක ගත්තම මේකේ දෙන්නයි ඉන්නේ. එයාගේ යටතේ ඉන්නේ දෙන්නයි. හරිද? එතකොට මේක පුතේ පටු පාලන අවකාශයක්. හරිද? මේක වරද්ද ගන්න එපා. විභාගෙදි මේක වැරදෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මේක වරද්ද ගන්න එපා. දැන් ඔයාලා මේ පාලන අවකාශයේ සංවිධාන සටහන ලොකුවට දැක්කම මම හිතනවා මේක පුළුල් පාලන අවකාශයක්, අරක පටු පාලන අවකාශයක්. හරිද? එහෙම හිතන්න එපා. දැන් මේ ළමෙක් ප්‍රශ්නයක් දාලා තියපිච්ච ඉඳන් මම කියන්නේ මේක. එතකොට අර ඍජුව අධීක්ෂණය කරන සේවක සංඛ්‍යාවම තමයි තීරණය කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අධිකාරියෙක් යටතේ දෙන්නයි ඉන්නේ. අනිත් එකේ සාමාන්‍ය අධිකාරියෙක් යටතේ 3 දෙනෙක් ඉන්නවා. අපි බලමු ඊළඟ එක. දැන් අපි බලමු සාමාන්‍ය අධිකාරී, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කලාප 1, කලාප 2. එතකොට පුතේ දෙපාර්තමේන්තුගතකරණය කරලා තියෙන්නේ නිකන් භූගෝලීය පදනම යටතේ වගේ. කලාප 1, කලාප 2. දැන් ඉස්කෝලේ තියෙනවනේ කලාප අධ්‍යාපන කාර්යාලය තියෙනවනේ. අන්න ඒ වගේ නිකන් භූගෝලීය පදනමක් මත වගේ තමයි මේගොල්ලෝ ඒ කියන්නේ කලාප බෙදාගෙන තියෙන්නේ. එතකොට පුතේ අපිට දෙවෙනි වෙනස්කම ලියන්න පුළුවන්. ඒ පැත්තේ ලියන්න පුතේ දෙපාර්තමේන්තුකරණයේ භූගෝලීය ප්‍රශ්නයක් ඇහිලා තියෙන ළමයි.
ඔව් හසාරා ලොග් අවුට් වෙන්නේ පුතේ සිග්නල් ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති. නැත්තම් ලොග් අවුට් වෙන විදියක් නැහැ. දැන් මගේ ප්‍රශ්නයක් නිසා ලොග් අවුට් වෙන්න ඕනේ නැහැ නේ. අනිත් අයත් ලොග් අවුට් වෙන්නේ නේද? හසාරා කර සිග්නල් ප්‍රශ්නයක් ඇති. පොඩ්ඩක් එළියට යන්න බලන්න පුතේ. දැනටත් එළියට දැන් නැහැ ඉන්නේ නේ. හරිද? පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක අපි ලියාගත්තා පටුපාලන අවකාශයේදී පුළුල් පාලන අවකාශයක කියලා දෙපැත්තේ දෙක ලියාගත්තා. ඊට පස්සේ පුතේ දෙවෙනි එක ලියා ගන්න. දෙපාර්තමේන්තුකරණය භූගෝලීය හා ශිත්‍රමය වශයෙන් සිදුවේ. ශ්‍රිතමය වශයෙන් සිදු වෙන්න පුළුවන්. දෙපාර්තමේන්තුකරණය කියන එක භූගෝලීය වශයෙන් සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රිතමය වශයෙන් සිදු කරලා තියෙනවා. අනිත් පැත්තේ අපිට අනිත් පැත්තේ ශිතමය වශයෙන් කියන්නේ පුතේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී. ඊට පස්සේ සහකාර කළමනාකරු සහකාර කළමනා දැන් මෙතන තියෙනනේ මේ මෙන්න මේකට දැන් මෙතන පටල ගන්න පුළුවන් ළමයි. එතකොට මේකේ තියෙනවා පුතේ සහකාර කළමනාකරු මූල්‍ය පරිපාලන මානව සම්පත් අන්න ශ්‍රිතමය වශයෙන් දෙපාර්තමේන්තු ගත කරලා. හැබැයි පුතේ උඩ තියෙනවා කලාප 1 කලාප 2. අන්න එතන භූගෝලීය වශයෙන් තමයි බෙදලා තියෙන්නේ. භූගෝලීය වශයෙන්. හරිද? එතකොට මේ A කියන එක ඇතුලේ පුතේ භූගෝලීය වශයෙන් උත් දෙපාර්තමේන්තු කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රිතමය වශයෙන් උත් දෙපාර්තමේන්තු ගතකරණය කරලා තියෙනවා. හරිද? අපි B කියන එක බලමු පුතේ. B කියන එකේ තියෙන්නේ ශ්‍රිතමය වශයෙන් පමණයි. සහකාර කළමනාකරු මූල්‍ය සහකාර කළමනාකරු පරිපාලන සහකාර කළමනාකරු මානව සම්පත්. එතකොට පුතේ මේකේ තියෙන්නේ ශ්‍රිතමය කියන පදනම යටතේ විතරයි. ශ්‍රිතමය පදනම කියන යටතේ විතරයි. හරිද? එතකොට අපිට මේ වෙනස්කම ලියා ගන්න පුළුවන්. ඒක උදාහරණත් එක්ක ලියා ගන්න ඕනේ. හරිද? උදාහරණත් එක්ක ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන පුතේ වෙනස්කමක් තව ලියා ගන්න පුළුවන්. මේ අර පටුපාලන අවකාශයේ පුළුල් පාලන අවකාශයේ උන්න වෙනස්කම් ටික බල ලියන්න තියෙන්නේ. ඔය තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? මෙතන ඔයාලට තේරෙනවා බලය කියන එක පුතේ විමධ්‍යගත කරලා. ඒ කියන්නේ මූගාවම තියාගෙන නෑ බලය. මූගාව තියෙන්නේ බලය ටිකයි මෙතන බෙදලා දීලා මෙතනත් බෙදලා දීලා පල්ලෙහාට යනවා. තීරණ ගැනීමේ ක්‍රියාවලියත් ඒ වගේ පුතේ. පල්ලෙහාට යනවා. හැබැයි මෙන්න මේකේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුතේ එක තැන තියෙන්නේ. එතකොට මෙයාට කැමති තීරණේ මේගොල්ලෝ සෙට් එකෙන් ඇහුවා බෝඩ් පිට්නියක් දැම්ම තීරණේ ගත්තා. හරිද? බලය මධ්‍යගතකරණය කරගෙන ඉන්නේ. එතකොට ඒකත් පුතේ වෙනස්කමක් විදිහට ලියන්න පුළුවන්. හරි. දරුවනේ ඒ ටික ලියුවම ඇති ඕගොල්ලෝ. ඒ කියන්නේ ප්‍රශ්නයකට අදාළව උත්තර ලියදී සමානකම් සහ වෙනස්කම් අහලා තියෙනවා නම් ලකුණු 4යි නම් දෙන්නේ. සමානකම් 3ක් වගේ ලියන්න වෙනස්කම් 3ක් වගේ ලියන්න. උත්තර සාමාන්‍ය සමස්තය 6ක් වගේ ආව නම් ඇති. මොකද ඕකේ ලකුණු දෙන්නේ ළමයි 2 ලියලා තියෙනවා නම් එකකට එක ලකුණක් දෙනවා. හරිද? ඒක නිසා ඒක මම හැමදාම කියනවා වගේ ලකුණු 4කට තොපිලා ලියන්න එපා පිටු 2ක්. හරිද? අපරාධේ වෙලාව. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඉහත කළමනාකරුවන් සඳහා වඩාත් වැදගත් වන කළමනාකරණ කුසලතා කුමක්දයි? මොකද්ද බං මේ ප්‍රශ්නේ එකපාරට දැන්. මේකේ කෑල්ල නැහැ. මේකෙම කෑල්ලක්ද? නෑ පුතේ ඒක ප්‍රශ්නය වැරදීමක් වෙනවා. මේ ප්‍රශ්නේ මේ කෑල්ලක් අඩුයි. අපි ඒක තියලා යන් මම ඊළඟ දවසේ ඒක බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. දැන් මේක ඉහත කළමනාකරුවන් කොහේ ඉන්න කළමනාකරුවෝත් කියලා හොයන්න බෑ බං. මුලින්ම අපි කළමනාකරුවෝ ටික නැතුව මේ කොහොමද ප්‍රශ්නෙට උත්තර ලියන්නේ නේද? හරි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. මේක ආ කොටසේ තියෙනෙත් බං මේ ප්‍රශ්නේමයි. ටයිප් කරපු එක ටයිප් කරලා නැහැනේ. හරිද? අපිට අද කරන්න තියෙන්නේ පුතේ ඊළඟට දැන් මම හිතනවා ඔයගොල්ලෝ ළඟ අර මන් දීපු ප්‍රශ්න ටික ඇති කියලා. ඉහළද තින්නේ චුට්ටක් ඉන්න බලන්න. මට ඒක හරියට මේ මම දැක්කේ නැහැ කියත කියලා දැක්කෙම. ඔව්නේ බං මට පෙවුන්නේ නැහැනේ හරියට ඒක. හරි. මම දැක්කේ පුතේ ඉහත කියලා. ඉහත කිව්වම මම හිතුවේ උඩ තව කෑල්ලක් ඇති කියලා. හරිද? මේකේ තියෙන ඉහළ කළමනාකරුවන් කියලා. එතකොට මේ ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි බලමු. ප්‍රශ්නය පුතේ ප්‍රශ්නය අහලා දෙනවා ඉහළ කළමනාකරුවන් සඳහා වඩාත් වැදගත් වන කළමනාකරණ කුසලතාවය කුමක්ද? දැන් ළමයි දාන්න බලන්න මේකට එන උත්තරේ මොකක්ද කියලා. ඉහළ කළමනාකරුවෝ ටික ආයතනයේ ඉන්න ජෙනරල් මැනේජර්ස්ලට වැඩියෙන් ඕනේ මොන කුසලතාවයද? මම ඔයගලන්ට ලස්සනට මේක කියලා දුන්නා. හරිද?
මොන කුසලතාවයද පුතේ ඕනි දාන්න බලන්න. උඹලා කතා කරන්නේ නැති හින්දා මම දාන්න කියන්නේ. හරි. ළමයි පාඩමත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ දැන් අර ප්‍රශ්නේ මිස් වෙනකොට ඔයගොල්ලෝ දැනගෙන හිටියා නැත්තම් මටත් ඒක පැටළුණා බා. ඔව්. හරි. හැමෝම දාන්න පුතේ. හරි. දැන් උත්තර දාපල්ල හැමෝම. එතකොට තොපිලට ඕවා මතක් වෙන්නේ විභාගෙට ගියාම ඔය වගේ හරි ටයිප් කරලා හරි උත්තරේ දාන නිසා. හරිද? හරි පුතේ. ප්‍රශ්නෙට උත්තරේ තමයි මුන්ට වැඩියෙන් ඕනේ බං මනෝභාවාත්මක හෙවත් සංකල්පනාත්මක කුසලතා කියන දේ. ඒ ඇයි ළමයි දැන් ඉහළ කළමනාකරුවෝ ටික තමයි ළමයි ව්‍යාපාරයක හැමතිස්සෙම සැලසුම් සකස් කරන්නේ සහ එතකොට සැලසුම් සකස් කරනවා කියපුවම මම එනවා පුතේ ආයතනයේ අරමුණු හා පරමාර්ථ ටික ස්ථාපිත කරනවා. ඒ වගේම තමයි ළඟා කර ගැනීමට අවශ්‍ය ඒවා ළඟා කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග තීරණය කරනවා. එතකොට පුතේ ඒ කළමනාකරුවන්ට මනෝභාවාත්මක හේවත් සංකල්පනාත්මක කුසලතා කියන දේ වැඩි වශයෙන් අවශ්‍ය වෙන්නේ බා. තීරණ ගන්න. උපාය මාර්ග තීරණය කරන්න. අන්න ඒ දේවල් වලට හරිද? ඒ වගේම තමයි දැන් අපි මේ උත්තරේ ලියාගන්න තිබුතේ ඔන්න ඔච්චරයි ලියන්න තියෙන්නේ. ඕක දැන් ටිකක් ලස්සනට අපි හරබර කරලා ලියා ගන්න ඕනේ. ව්‍යාපාරයක්. එතකොට ප්‍රශ්නෙට උත්තර ලියා ගන්න පුතේ මනෝභාවාත්මක කුසලතා නැතොත් සංකල්පනාත්මක කුසලතා කියලා. මනෝභාවාත්මක කුසලතා නැතොත් සංකල්පනාත්මක කුසලතා කියලා ලියා ගන්න. ඊට පස්සේ උත්තරේ ලියා ගන්න පුතේ. උත්තරේ ලියා ගන්න කියන්නේ මම දැන් උත්තරේ නිකන් කියන්නම් ඔයාලට. ඒ කියන්නේ ආයතනයක සම්පූර්ණ. එතකොට අනිවාර්යෙන් මං ආයතනයක උඩ ඉන්න කළමනාකරුවෝ ටික තමයි තීරණ ගන්න ඕනේ. ඒ කියන්නේ සැලසුම් සකස් කිරීම. ඒ කියන්නේ ආයතනයේ ළඟා කර ගැනීමට අවශ්‍ය අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරන්නේ උන් ස්ථාපිත කරද්දී අනිවාර්යෙන් උන්ට හිතන්න බුද්ධිය තියෙන්න ඕනේ. මොලේ හිතන්න බුද්ධිය තියෙන්න ඕනේ. අපි කොතනටද යන්නේ? අපි මොන දේද කරන්නේ? ඒ වගේම උන්ට තියෙන්න ඕනේ බං. අපි මේ තැනට යන්නේ මෙන්න මේ දේවල් කරලා. අපි මේ තැනට යන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රැටජි උපයෝගී කරගෙන. ඒ කියන්නේ උපාය මාර්ග උපයෝගී කරගෙන. හරිද? එතකොට මේ දේවල් හිතන්න තමයි පුතේ ඒගොල්ලන්ට සංකල්පනාත්මක කුසලතා කියන සංකල්පනාත්මකේවත් මනෝභාවාත්මක කුසලතා කියන දේ ඕනේ. හරිද? ඒක ලියා ගන්න පුතේ. ඒක එහෙම ලියා ගන්න. එතකොට උත්තරේ මම ආයි කියන්නේ මොකද මම ළමයිට උත්තර ලියාගෙන ඉන්න කියලා තියෙන්නේ. ආයි මම උත්තරේ මෙතන කියෝ හිටිය වැඩක් නැහැ නේ අපිට. වෙලාවක් නැහැ. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය ආයතනයක් විසින් තම සේවක අභිප්‍රේරණය සඳහා රුපියල් මිලියන ගණන් මුදල් වියදම් කරනු ලැබේ. ටුට්ටක් ඉන්න වතුර ටිකක් බොන්න. මම දාපත් දෙයක් කිව්වලම බස් කන්න ගිහිල්ලා මේ කට විකුණා කියලා. ආම හොඳ නෑ ඉන්න බෑ ඒක විතරම කතා කරද්දිත් නෙමෙයි වතුර ටිකක් බොද්දි තමයි අමාරු ටික. කතා කරද්දිත් එහෙමයි පෙන්ඩෝල් බෙද්දක් පිළිගන්නේ අද. හරි එතකොට පුතේ ඊළඟ ප්‍රශ්නේ තියලා තියෙනවා ආයතනයක් විසින් තම සේවකයින් අභිප්‍රේරණය සඳහා රුපියල් මිලියන ගණනින් මුදල් වියදම් කරනු ලැබේ. ආයතනයක් විසින් පුතේ තම සේවකයෝ ටික අභිප්‍රේරණය කරන්න රුපියල් මිලියන ගණනින් මුදල් වියදම් කරනවලු පුතේ. අභිප්‍රේරණය වූ සේවකයින්ගේ කළමනාකරණයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා. එතකොට මේ අභිප්‍රේරණය වෙච්ච සේවකයින්ගෙන් කළමනාකරණයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා අහනවා පුතේ. එතකොට ඔයාලා දන්නවා. එතකොට අභිප්‍රේරණය වෙච්ච සේවකයෝ ටිකක් පුතේ ආයතනය තුල ඉන්නකොට ආයතනයේ ඵලදායීතාව වැඩි පුතේ. ඵලදායීතාව වැඩි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ශ්‍රම යෙදවුම් වලින් කරන නිමවුම ඉහළයි. ආයතනයේ ඵලදායීතාවය කියන දේ වැඩි. ශ්‍රම මේ ආයතනයේ ඵලදායීතාවය කියන එක වැඩි පුතේ. ඒ කියන්නේ ශ්‍රම යෙදවුම භාවිතා කරලා කරන්න පුළුවන්. ශ්‍රම නිමවුම වැඩි පුතේ. නිමවුම වැඩි. එතකොට
ඵලදායීතාවයේ ඉහළ නැංවීම. ඒ වගේම තමයි අභිප්‍රේරණය වෙච්ච සෙට් එකක් ඉන්නවා කියන්නේ බං උන් කෙලින්ම කැප වෙලා වැඩ කරනවා. ආයි බැහැලා වැඩ කරනවා. ඒ කියන්නේ බොක්කෙන් වැඩ කරනවා කියන්නේ බොක්කෙන්ම වැඩ කරනවා කියන්නේ දැන් ආයතනයක බං දැන් හොඳට ආයතනයේ කියන්නේ හරියට කැප වෙන මිනිස්සුන්ට ඉන්සෙන්ටිව් ඒ වගේම තමයි ට්‍රිප් එකක් යනවා. ඒ වගේ දේවල් කරනවා නම් පුතේ ඒ ආයතනයේ සේවකයෝ ටික බොක්කෙන් වැඩ කරනවා. ඒ කියන්නේ පට්ට විදියට කැප වෙලා වැඩ කරනවා කියන එක. හරිද? එතකොට දෙවෙනි එක මොකද? බොක්කෙන් වැඩ කරනවා කියලා ලියලා වරලා පොතේ. දෙවෙනි එක තමයි පුතේ සේවක කැපවීම ඉහළ යාම. සේවක කැපවීම ඉහළ යාම. දෙවෙනි එක සේවක කැපවීම ඉහළ යාම. සේවක කැපවීම ඉහළ යාම. සේවක කැපවීම ඉහළ යාම. ඊළඟට ළමයි ඊළඟට අපිට ලියන්න පුළුවන් ශ්‍රම පිරිවැටුම අඩුයි. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රම පිරිවැටුම අඩුයි. ඒ කියන්නේ සේවකයෝ ආයතනයේ නිවත් වෙලා යන එක පුතේ අඩුයි. උන් අභිප්‍රේරණය වෙලා ඉන්නේ බොක්කෙම වැඩක් කරනවානේ. ඒක නිසා සේවකයෝ ආයතනයේ නිවත් වෙලා යන එක අඩුයි. සේවකයෝ ආයතනයේ පුතේ ඉවත් වෙලා යන එක අඩුයි. ශ්‍රම පිරිවැටුම අඩුයි. දැන් එන්න මගේ ළමයිගේ පිරිවැටුම අඩුයි. දැන් මුලින් පිරිවැටුමක් තිබුණා. නමුත් ඒ පිරිවැටුම දැන් අර අඩුයි දැන්. ඒ කියන්නේ 22 පන්තියේ 23 පන්තියේ ළමයිගේ පිරිවැටුම දැන් ඔබලගෙත් එහෙමයි. හරිද? පිරිවැටුම අඩුයි. අර එන්නේ නැති එක තමයි බං ඒකේ රහ දන්නේ නැත්තේ. හරිද? ඒ කියන්නේ දැන් මම මුලින් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙච්චර බලත් එක්ක කතා බහ කරලා ඉගෙනුවේ නෑ. ඒකෙන් මොකද මම ටියුෂන් වලට ආවට පස්සේ පුතේ ඒ කියන්නේ එකපාරට මම උඩින් යනවා වගේ බං උගන්නන්න මට තේරෙන්නේ නෑ ලොකුට. හරිද? ඒ කියන්නේ සිලබස් එක දන්නවා. නමුත් ඒ කියන්නේ අර උගන්නන රටාව එච්චර ලොකුවට ඔළුවේ තිබුණේ නෑ. මම අර මගේ රටාවට උගන්නගෙන ගියා. නමුත් දැන් මම චුට්ටක් මම හිතනවා අර අර පළවෙනි දවස්වල කරාට වැඩිය පුතේ පොඩි වෙනසක් ඇති කියලා. දැන් උඹලට වෙනසක් මොකක් කර තියෙනවා නම් හරි මොකක් කර තියෙනවා නම් උඹලා දාපල්ලකෝ මැසේජ් එකක් හරි වෙනස් වෙලා නැත්ද මම දන්නේ නැහැ නේ මම හිතන් හිටියට මම පොඩ්ඩක් වෙනස් වෙලා ඇති කියලා. වෙනස් වෙලාද නැති කියලා. ඒකත් ඔය ටිකක් පාඩම අහගෙන ඉන්න ගමන් ඔය ටයිප් කරලා දාපල්ලා. හරිද? ඊට පස්සේ පුතේ ශ්‍රම පිරිවැටුම කියන එක අඩුයි. ශ්‍රම පිරිවැටුම කියන එක පුතේ අඩුයි. එතකොට ඒ කියන්නේ මොකද්ද? සේවකයෝ ආයතනයෙන් වත්වලා යන එක අඩු වෙලා තියෙනවා. මොකද උන් අභිප්‍රේරණය කරලානේ තියෙන්නේ. සේවකින් අභිප්‍රේරණය කරලා තියෙන්නේ. එතකොට උන් ඉවත් වෙලා යන්නේ නැහැ. ඒ වගේම තමයි පුතේ සේවක ප්‍රවාසිතාවය අඩුයි. සේවක ප්‍රවාසිතාවය අඩුයි. දැන් මම වැඩ කරන තැන බං මගෙත් එක්ක ඒ කියන්නේ ඒ ලොක්ක හරීම හිත හොඳ. ඒ කියන්නේ හිත හොඳ ලොක්කෙක්. ඒ කියන්නේ මේ මිනිස්සයා මට ලොකුවට උදව් කරනවා. ඒ කියන්නේ මොකක් හරි දැන් මම කියද්දි මේ කියන්නේ දැන් මම ගිහිල්ලා යනවන් කියනවා දැන් වාහන යන ගමන් බොස් මේ පන්ති කරන්න මයික් එකකුත් නැහැ මේ මයික් එකක් ගන්න යන්න ඕනේ කොළඹ කියනවා. ඔහොම ගිහුවම හාමිලන් මං හෙට යනවා මේ මං අරන් ඉන්නේ නැහැ. දැන් එහෙම කියනවා බං. ඒ කියන්නේ දැන් මම අභිප්‍රේරණය වෙනවා. මම අභිප්‍රේරණය වෙනවා. හරිද? එතකොට මම අර වැඩට නොපැමිණීමේ ඉන්න එක අඩු වෙනවා. මං හැමදාම වැඩට යන්න බලනවා. මං හැමදාම වැඩට යන්න බලනවා පුතේ. එතකොට ඒ වගේ ඒවා අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රවාසිතාවය කියන එක. ප්‍රවාසිතාවය කියන එක දරුවනේ අඩු වෙනවා. හරිද? ඒ කියන්නේ වැඩට යන්න නැතුව ඉන්න එක අඩු වෙනවා. ඒ කියන්නේ පන්ති එන්න නැතුව ඉන්න එක අඩු වෙනවා. මම්බලව අභිප්‍රේරණය කරනවා නම්, පේපර් දෙනවා නම්, හරිද? තොපිය මොටිවේට් කරනවා නම්, බල පන්ති එන්න නැතිව ඉන්න එක අඩු වෙනවා. ඒ වගේම තමයි පන්තිය හැර යන එකත් අඩු වෙනවා පුතේ. හරිද? එතකොට ඒක තේරෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි පුතේ තීරණයක් ගත්තම මේක ක්‍රියාත්මක කරන්න පහසුයි. කකුලෙන් අදින්නේ උන් නැහැ. කේලම් කියන්නේ උන් නැහැ. ඔක්කොම එක අම්මගේ දරුවෝ ටික වගේ එකට එකතුලා වැඩ කරනවා. හරිද? එතකොට තීරණේ ක්‍රියාත්මක කරන්න පට්ට පහසුයි. හරිද? තීරණේ සටස් ගාලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට ඔක්කොම බොක්කෙම් කැපවලා වැඩ කරනවානේ. එතකොට තීරණේ ක්‍රියාත්මක කරන්න බම් ලේසි. හරිද? ඒ වගේම තමයි බං මිනිස්සු අර ඈලි මෑලි වෙලා පැත්තකට වෙලා ඉන්නේ නැතුව අලුත් දේවල් හොයාගන්න පටන් ගන්නවා. අලුත් දේවල් හොයාගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? නව නිර්මාණ බිහි වෙනවා පුතේ. නව නිර්මාණ බිහි වෙනවා. එතකොට අපි ලිව්වා පුතේ දැන් අපි ආයිලියා ගමු මේ ටික. ඵලදායීතාව ඉහළ නැංවීම. ඵලදායීතාව ඉහළ නැංවීම. ඊට පස්සේ සේවක කැපවීම වැඩිවීම. සේවක කැපවීම පුතේ වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රවාසිතාවයේ අඩුවීම. ප්‍රවාසිතාවයේ අඩුවීම. ප්‍රවාසිතාවයේ අඩුවීම. ඊළඟට පුතේ ශ්‍රම පිරිවැටුම අඩුවීම. ශ්‍රම පිරිවැටුම අඩුවීම. තව එකක්. තීරණ ක්‍රියාත්මක කිරීම පහසුයි. තීරණ ක්‍රියාත්මක කිරීම පහසුයි. තීරණ ක්‍රියාත්මක කරන්න පට්ට පහසුයි. ඒ වගේම තමයි දරුවනේ නව නිර්මාණ බිහි වෙනවා. අලුත් නිර්මාණ බිහි වෙනවා. නව නිර්මාණ බිහි වෙනවා. හරිද? එතකොට
කවුද දැන් ආපු ළමයා? හරිද? නව නිර්මාණ බිහි වෙනවා. හරි. දරුවනේ දැන් අපි එතකොට ඒකට ප්‍රශ්නෙට උත්තරේ කතා කරා. අපි ආපු ඊළඟ ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ අහලා තිනවා පුතේ. පස්වෙනි ප්‍රශ්නේ අහලා තිනවා. පස්වෙනි ප්‍රශ්නේ අහලා තිනවා. තාත්තාව ගෙදර දැන්. තව චුට්ටේ සටස් කාලා කෝල්ලයක් ඉද්දන්න නැහැ ෆෝන්. හරි. එතකොට පුතේ මේ හරි. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා. සේවක අභිමුඛ නායකයින් ඒ කියන්නේ දැන් මම මේ ටික උගන්වන්න බැරුණා මගේ ප්ලෑන් ඔක්කොම කියලා වුණා දැන් කියද්දි මට පොඩි ප්‍රශ්නයක් වුණා ඒක නිසා පුතේ පන්ති කරන්න බැරුණා ඒක නිසා මේ අපි ඊළඟට පොයේ දවසේ 7ට වගේ පටන් අරන් 7 8 9 10 11 වගේවත් වෙනකම් පැය 5ක් විතර ඇතගෙන යමු පාඩම ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරගන්න ඕන නිසා පාඩම ඉවර කරගන්න පුළුවන් ඒ සාමාන්‍ය පැය 3ක් වගේ යනකොට අපිට. හරි අපි පටන් ගමු පුතේ දැන් ඊළඟ ප්‍රශ්නය. සේවක අභිමුඛ නායකයින්. ඒ කියන්නේ සේවකයින්ගේ පැත්තට සේවකයින් ගැන හිතන නායකයින්. සේවකයින්ට තීරණ ගන්න දෙන නායකයින්. සේවකයින් සතුටෙන් තබා ගන්නා අතරම ඔවුන්ගෙන් තම කාර්යයන් ඉටු කරගන්න ලැබේ. කපට්ට කපටි නායකයෝ જાතියක් පා. හරිද? සේවකයෝ ටික වන්දලා හරිද? සේවකයෝ අන්දනවා මේ ඇත්තටම අන්දනවා. සේවකයෝ ටික සතුටෙන් තවන ඊට පස්සේ. එතකොට උන්ගෙන් අර තියෙන කාර්යයන් ටික ඔක්කොම ලබා ගන්න පුළුවන් පුතේ. හරිද? එතකොට ප්‍රශ්නය අහලා තියෙනවා සේවක අභිමුඛ නායකයා යනු කුමක්දයි නිර්වචනය කරන්න. සේවක අභිමුඛ නායකයා යනු කුමක්දයි නිර්වචනය කරන්න. එතකොට පුතේ අපි මේ වගේ දැන් නිර්වචනයක් අහලා තියෙනවා නම් ඔයාලට හිතලා නිර්වචන ලියන්න බෑ. නිර්වචනයක් කියන එක පාඩම් කරගන්න ඕනේ. පාඩම් කරද්දී ඒකේ අඩංගු වෙන්න ඕන ටික නෝට් ඩවුන් කරගන්න ඕනේ. ඒ කියන්නේ එක මොන දේවල්ද අඩංගු වෙන්න ඕන කියලා. එතකොට පුතේ ලියාගෙන ඉන්න නිර්වචනය උඹලා දන්නවා සේවක අභිමුඛ කියන්නේ සේවක සුබ සාධනේ සලකන. ඒ කියන්නේ සේවකයෝ ගැන හිතන, සේවකයන්ගේ තෘප්තිය ගැන හිතන, ඒ වගේම තමයි සේවකින්ට තීරණ ගන්න දෙන. හැමතිස්සෙම සේවකින් ගැන බලන නායකයෙක් තමයි අපි කියන්නේ සේවක අභිමුඛ නායකයෙක් කියලා. හරිද? ලියාගෙන ඉන්න බං නිර්වචනය. සේවකයින්ගේ සුබ සාධනය ඔවුන්ගේ තෘප්තිය හා සම්බන්ධතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නායකයින්ය. පුතේ අය කියන්නම් සේවකයින්ගේ සුබ සාධනය ඔවුන්ගේ තෘප්තිය හා සම්බන්ධතා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නායකයින්ය. පුතේ. ඊළඟට එම නායකයින් බොහෝ විට තම කාර්ය ඉටු කර ගැනීමේදී සේවකයන්ගේ තෘප්තිය ඒක මෙහෙම ලියා ගන්නකො. සේවකයන් තෘප්තිමත් කිරීම මූලික අරමුණක් කරගනි. සේවක තෘප්තිය කියන එක මූලික අරමුණක් කරගනි. අය කියනනම් එම නායකයින් බොහෝ විට තම කාර්යය ඉටු කරවා ගැනීමේදී සේවකයන් තෘප්තිමත් කිරීම මූලික අරමුණක් කරගනි. මෙම නායකයින් ඉතාමත් හොඳ නායකත්ව ගති ලක්ෂණයකි. හරිද? ඔන්න ඔය විදිහට වගේ නිර්වචනයක් ලියන්න ඕනේ. කොච්චර ලොකු පතරංග හැලක් වගේ ලියන්න ඕනෙත් නෑ. බං අර මුල් ටික ලියුණත් උගලට ලකුණු හම්බෙනවා. හරිද? එතකොට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට පුතේ. සඵලදායී නායකයෙකුගේ ගති ලක්ෂණ 4ක් සඳහන් කරන්න. කියලා ප්‍රශ්නය අහලා තියෙනවා ළමයි. සඵලදායී නායකයෙක්ගේ පුතේ ගති ලක්ෂණ 4ක්. මොනවද? සඵලදායී නායකයෙක් කියන්නේ බං උගේ ස්වයං විනයක් තියෙනවා. ඒ වගේම තමයි බං ආත්ම විශ්වාසයක් තියෙනවා. හරිද?
ආත්ම විශ්වාසයක් තියෙනවා. ස්වයං විනයක් තියෙනවා, ආත්ම විශ්වාසයක් තියෙනවා. දැන් මම මා උදාහරණයට අරන් කියන්නම් පුතේ. දැන් මම කියලා තියෙනවානේ. දැන් ඊයේ එක පාටම දැන් හෙට එනවනේ ඔය මුස්ලිම් ළමයිගේ මුස්ලිම් කට්ටියගේ ඔය හෙට අවුරුද්දලු. හරිද 19 මොකද්ද මන් දන්නේ ඒකට නමක් කිව්වා මට ඒක නම මතක නැහැ. හරිද දැන් ඕකට මට එක පාට ඩිපාර්ට්මන්ට් එකෙන් කෝල් කරලා කිව්වා පුතේ දැන් මම ප්‍රෙසිඩන්ට් නිසා මිලාන් මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් අපි ඕගනයිස් කරන්න ඕනේ වැඩි වෙලාවක් නැහැ දැම්ම කියන්නේ කියලා. දැන් මට මගේ කමිටි මෙම්බර්ස්ලා ගෙනුත් අහන්න තරම් ටයිම් එකක් නැහැ. මම ආත්ම විශ්වාසයක් තියාගෙන හරිද මම සටස් ගාලා ඔය ජූනියර්ස්ලාට කියලා වැඩේ කරුවා. දැන් අන්තිමට මට ආව මාර විදියට දෝෂාරෝපණයක් අනිත් උන්ට මේ දේ කිව්වේ නැහැ කියලා. හරිද? එතකොට පුතේ නමුත් මම එකකින් සැලෙන්නේ නැහැ. හරිද? මම කිව්වා මට කියන්න ටයිම් නැහැ. තොපිලට දැන් ඊට පස්සේ බං මම දාපු මැසේජ් දාලා තින්නේ වෙන මොගුලේ ගෲප් එකකට. දැන් අරුන්ට දාන්න ඕනේ. එක සර්කල් එකේ ගෲප් එකට නෙමෙයි දාලා දෙන්නේ. ඒ වගේම තමයි දැන් එතන පුතේ බුද්ධිමත්ව මම තීරණය ගත්තා. එතකොට මම මේ දේ වෙනුවෙන් කියන්න ඕන දේවල් හදාගෙන තියාගත්තේ. දැන් ඇයි මේ දේ උඹලා මට කිව්වේ නැත්තේ කියලා ඇහුවොත් උඹ මට කිව්වේ නැත්තේ අයියවොත් මම මේ දේ වෙනුවෙන් බුද්ධිමත්ව පුතේ කියන්න ඕන දේ හදාගත්තා. එතකොට මම බුද්ධිමත් මේ තොපිලා මේ උත්තරේ ලියන්න විතරක් මේක හිතාගන්න හරිද? නැතු මේ මම් මගුල පප්පෝරි ගහන ඕන මේ හරිද? එතකොට පළවෙනි එක ලියාගන්න ලබන් ස්වයං විනය. දැන් තොපිලා හිතනවා ඇති මේ සර් පම්පෝරි ගහනවා කියලා නේ. ස්වයං විනය. දෙවෙනි එක පුතේ ආත්ම විශ්වාසය self confidence ආත්ම විශ්වාසය. තුන්වෙනි එක මොකද? අදිෂ්ඨානයෙන් පෙර අරමුණ කරා අදිෂ්ඨානය ඊට පස්සේ මොකද්ද? කැපවීම හරිද? කැප වෙලා වැඩ කරනවා දැන් මේ පන්ති ඉවරෙච්ච ගමන් බං දැන් අපේ බැච් එකේ උන්ටි කොහොමද සිද්දුවක් කරලා දාන්නේ කියලා ඒ යක්කු එක එක්කත් සින්දු කරලා නැහැ හරිද? දැන් මට බෑ බැච් එක වෙනුවෙන් ලැජ්ජ වෙන්න මමනේ ලැජ්ජ වෙන්න ඕනේ. මට ඒ බැච් එක චාටර් කරන්න විදියක් නැහැ. මම කැමති නැහැ බැච් එක චාටර් කරන්න. මම ඒ නිසා දැන් යන්තම් හරි සින්දුවක් රෙකෝඩ් කරගත්තා. දැන් සින්දුව රෙකෝඩ් කරලා තව ෂුට් එකකින් ඒකට වීඩියෝ කෑල්ලක් හදා ගන්න ඕනේ. මේ ට්‍රයිපෝඩ් එකක් ගෙනල්ලා තියෙනවා මෙතන. මේ ලයිට් එකක් ගහලා තියෙනවා. දැන් මෙන්න මෙහෙම වීඩියෝ කෑල්ලක් මෙතන දැන් පන්ති වෙච්ච ගමන් මම ගන්නවා ඒකට. අරගෙන ඔන්න මගුල එඩිට් කරලා දාලා හදලා යවනවා දැන්. පට්ට කැපවීමක් මම කරන්නේ මේ වෙනුවෙන්. හරිද? ඊයේ රෑත් බත් 12 මාරයි 1යි ඉවර වෙද්දි මීටින්. ඊට කලින් දවසෙත් එහෙමයි. 12 මාරට විතර ඉවර වෙන්නේ මීටින්. කෝල් පැය 2යි 3යි. හරිද? ලැබෙන ලබ්බකුත් නැහැ අපිට විදියට. නමුත් මේ දේවල් බං නායකයෙක් හැටියට මම කරන්න ඕනේ. එතකොට මම කතා කරලා දැන් මම කියවනේ එක්සෑම් දාලා කියලා ලබන 22 වෙනිදා තමයි එක්සෑම් පටන් ගන්න. එතකොට අපි පළවෙනිදා වගේ යන්න ඕනේ. එතකොට ළමයිට හොස්ටල් තියනවද නැද්ද කියලා පවා මම බලන්න ඕනේ. මම ඊයේ ඩීන් සර්ට කතා කරලා බැලුම් ගුවත් කමක් නැහැ කියලා මම දැන් කතා කරනවා. සර් මම මේ ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රෙසිඩන්ට් කතා කරන්නේ මේ කිව්වා මම දන්නවා. එතකොට අහනවා මොකද්ද පුතා ප්‍රශ්නේ කියලා අහුවා මම කියනවා සර් ළමයි අහන මගේ හොස්ටල් නැද්ද කියලා. දැන් එතකොට පුතේ නායකයෙක් හැටියට මම මේ දේ හොයලා බලන්න ඕනේ. අනිත් ඒවා ගැන හොයලා බලන්න ඕනේ. හරිද? නමුත් බං අන්තිමට එක එක්කවත් අපි ගැන හොයලා බලන්නේ නැහැ. ඒකයි තියෙන එකම ප්‍රශ්නේ. හරිද? එසයින්මන්ට් එකක් දුන්නත් දැන් ඔය කියන සෙට් එකක් ඉන්නවා. ඒ අරින්න වෙනම කතා කරන්නේවත් නැහැ. උන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම විතරයි පුතේ අපි හොයාගෙන ඉන්නේ. දන්නවනේ හැමෝටම උදව් කරන්න ගියාමත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට කවුරුත් නැහැ අන්තිමට. අපි හැමෝටම උදව් කරනවා. ඒක සාමාන්‍යයෙන් මම එච්චර ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඒක තමයි தත්ත්වය. මම කියන්නේ ඉතින් තොපිලට හොඳයි නම් එච්චරයි. ඉතින් ඒකට බව වෙන්න ඕනේ දැන්. මම සාමාන්‍යයෙන් ළමයි දන්නවා මම කියන්නේ ළමෙක්ට කාටරි සල්ලි නැතේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වුවොත් ළමයි දන්නවා මම වචනයක්වත් කියලා දිනවද කියලා. ඔබ පන්තියට වරෙන් එච්චරයි මට වෙන්න ඕනේ. හරිද? මම බං ඒ කියන්නේ සල්ලි බලාගෙන පන්ති කරන මිනිස්සෙකුත් එක්ක සල්ලි තෝනේ නැතුව මට මේ දේ කරන්න බෑ. හරිද? එහෙමම කරන මිනිස්සෙක් නෙමෙයි. හරිද? ළමයි දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් තියුණා නම් මෙතනත් ඉන්නවා සමහර ළමයි මම කවුද කියලා කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා මම කියලා තියෙනවා. උඹලා වරෙල්ල පන්තියට කිසි අවුලක් නැහැ. හරිද? තොපිලට සල්ලි දෙන වෙලාවක දාපල්ලා. එහෙම කියලා තියෙනවා බං. ඒ කියන්නේ එහෙම නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. දැන් අපි මුල අමතක කරලා හරියන්නේ නැහැ නේ. අපි හිටපු තැන අපි දන්නවා. හරිද? එතකොට ළමයි උඹලත් කවදා හරි දවසක ඒ වගේ වෙන්න ඕනේ. උඹලත් කවදා හරි දවසක මිනිස්සුන්ට උදව් කරපල්ලා. හැබැයි ඒකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්. සමහර විට මම උදව් කරපු ළමයි මට රවල යන්න පුළුවන්. මගෙන් ඉගෙන ගත්තේ වුන් මට රවල යන්න පුළුවන්. ඒ කිසි ප්‍රශ්නයක් නෑ දරුවනේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒක ඒ කියන්නේ සන්තෝෂෙන් බාර ගන්නවා. තොපිලා රවන්නද කිසි ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? බලා ඉගෙනගෙන හරියට යනවා නම් මට එච්චරයි වෙන්නේ. හරිද?
හරි. ඊළඟට පුතේ අපි යම් ප්‍රශ්නෙට අපි කතා කරේ සඵලදායී නායකයෙකුගේ ගති ලක්ෂණ කියන එක. සඵලදායී නායකයෙකුගේ ගති ලක්ෂණ කියන එක. එතකොට දැන් බල ලියාගත්තා. සඵලදායී නායක ස්වයං විනය, විශ්වාසය, අදිෂ්ඨානය, කැපවීම, බුද්ධිමත් බව, ඊට පස්සේ පුතේ පර්සනැලිටි එක, පෞරුෂත්වය කිසිම තැනක වැටෙන්නේ නැහැ. හරිද? කිසිම තැනක වැටෙන්නේ නැහැ. මොන ප්‍රශ්නේ ඔළුවට ආවත් කෙලින්ම පෞරුෂත්වය තියෙනවා. පර්සනැලිටි එක සුපිරියටම තියෙනවා. හරිද? දැන් අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර්ලා කතා කරලා මට කියන්නේ මිලාන් හැමතිස්සෙම හයිට් ඇප්‍රීෂিয়েට් කරන්න වාට ඔයාගේ ඔය තියෙන පර්සනැලිටි එකට. ඒ කියන්නේ ඔයා කිසිම තැනක වැටෙන්නේ නැහැ. හරිද? මොන ප්‍රශ්නාවක් දැන් මට සමහරලාට කතා කරලා බලිනවා පළු යන්න බලන්න සර්ලා. තව ටිකකින් කතා කරලා අහනවා ඔය හිතරි තුනද බං මේ ගණන් ගන්න එපා එහෙම මේ අරකයි මේකයි කතා කරනවා. මම ගණන් ගන්න නැහැ කිසිම දෙයක්. හරිද? ඒකට පර්සනැලිටි එක. ඒ වගේම තමයි බං මම වයිස් චාන්සලර්ව හම්බෙන්න ගියත් යන්නේ ඒ යන්න ඕන විදියට. හරිද? ගිහිල්ලා මිස්ටර් කියන්නේ වයිස් චාන්සලර් සර් කියලා කතා කරන්න ඕනේ. නැත්නම් ඒ අපුට මේ එක එක විදියට කතා කරොත් වෙනම ප්‍රශ්නයක් එක. හරිද? ඒක නිසා තොපිලක් දැනගෙනලා කැම්පස් ගියාට පස්සේ පුතේ ලෙක්චර් කෙනෙක්ට තියෙන ડોක්ටර් පට්ටමද නැත්නම් ආචාර්යද ඔය මොකද්ද කතිකාචාර්ය සීනියර් ලෙක්චර් ජූනියර් ලෙක්චර් දැන් ඔය දේවල් හරියටම වචනයක් නෑර අකුරක්වත් නෑර හරියට කියන්න ඕනේ. කියන්නේ මගදී හම්බුනාම කියන්න ඕනේ නෑ. කතිකාචාර්ය සර් ડોක්ටර් එහෙම කතා කරන්න ඕනේ නෑ. හරිද? ඒ කියන්නේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක කතා කරනවා නම් දරුවනේ මේ හරියටම මේ දේවල් උච්චාරණය කරලා හරියටම කියන්න ඕනේ. නැත්නම් උන්ට මල පයින්නවා බං. හරිද? ඒ කියන්නේ කැමති නෑ මේ උන්වර අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් අපි හැලුවට ලක් කරනවා. ඔයාලට තේරෙයි දවස් කැම්පස් ගියාට පස්සේ කැම්පස් මොකද කියලා. ලෙක්චර් හෝල් පන්ති ගණන් පොඩක් කියලා දෙන්නම්. ඒකට ළමයිට ඇත්තටම කැම්පස් යන්න ආසිත වෙන නම් ඒ දේවල් අපි කියනවා. අපි ඒව හංගගෙන හිටියොත් බල දන්නේ නැහැ කැම්පස් එක කියන්නේ මොන වගේ දැනක්ද එතනට යන්න ඕන එකමක් තියනවාද ඔයාලට කිසිම ආසාවක් නැන් දැන් ආසාව ඇති කරන්න ඕන. ඒකට පුතේ සමහර දවස්වලට ලෙක්චර් හෝල් එකේ නිදා ගන්න පුළුවන්. සමහර දවස්වල නෙමෙයි ලෙක්චර් හෝල් එකේ සාමාන්‍යයෙන් නිදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔහේ මල පෙරේතයෝ ගැව්වා වගේ කට්ටිය දපණ දාලා නිදි දැන්. මෙහෙම අත් එකක් තියාගෙන හොඳට නිදි. ලෙක්චර් එක ඉවරනාට පස්සේ මැඩම් හරි සර් එයාවා පිටට තට්ටුවක් දැම්මා. good morning පුතේ කියලා. එයා යනවා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. උඹ නිදාගත්තා කියලා උඹට බයින්නේ නැහැ. උඹගේ ප්‍රශ්න අහන්නේ කිසිම දෙයක් නැහැ. උඹලට ඕන නිදා ගන්න පුළුවන්. එහෙම නිදාසක් තියෙනවා පුතේ ඒක ඇතුලේ. හරිද? ඒ කියන්නේ කැම්පස් කියලා නිදා ගන්න යන්න ඕනේ නැහැ. මමත් ඒ කියන්නේ කාලයක් තිස්සේ නිදාගත්ත තේරෙන්නේ නැති නිසා දැන් නම් තේරෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට පුතේ පස්වෙනි ප්‍රශ්නය අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට. එතකොට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පුතේ අපිට මොකද්ද? කළමනාකරුවෙකුගේ පහත සඳහන් භූමිකාවලට උදාහරණ බැගින් සපයන්න. කළමනාකරුවෙකුගේ පහත සඳහන් භූමිකාවලට උදාහරණ බැගින් සපයන්න. මොනවාද? නායකයෙකු ලෙස කටයුතු කිරීම. හරි ලේසි ප්‍රශ්නයක්. නායකයෙකු ලෙස කටයුතු කරන එකට උදාහරණයක් මොකද්ද? කියන්න. නායකයෙක් ලෙස කටයුතු කරද්දී අනිවාර්යෙන් උඹලා උපාය මාර්ගික තීරණ ගන්න ඕනේ. දැන් පන්ති නායකයා වුණාම ඌ තීරණ ගන්න ඕනේ. උපාය මාර්ගික තීරණ ගන්න ඕනේ. හරිද? ඒ වගේම තමයි පුතේ තව එකක් බලමු. දැන් ආයතනයක ඉන්න නායකයෙක්. ඌ තමයි බං සේවකයෝ උසස් කරන්නේ. ඒ වගේම සේවකයෝ ඉවත් කරන්නේ. සේවකයෝ උසස් කරනවා, සේවකයෝ ඉවත් කරනවා, අලුත් සේවකයෝ බඳවා ගන්නවා. හරිද? කට්ටියගේ ගුණ දොස් විවේචනය කරනවා, ඇගයීම් කරනවා. මේ දේවල් කරන්නේ නායකයා. ඕන තරම් උදාහරණ තියෙනවා. හරිද? මේ වගේ දේවල් සූපින් ප්‍රශ්න, ඒ කියන්නේ චුට්ටි ප්‍රශ්න. හරිද? මේවා විතර උළුවට ගන්න ඕනේ නැහැ. හරිද? මේවා ලියන්න ලොකුවට පාඩම් කරන්න ඕනෙත් නැහැ. පැටලෙන්නෙත් නැහැ මේ වගේ ප්‍රශ්න. හරි ලේසියිනේ. දෙවෙනි එක බලමු. තොරතුරු බෙදා හරින්න. තොරතුරු බෙදා හරින්න. තොරතුරු බෙදා හරින්නට මොනවද? රැස්වීම පැවැත්වීම, ඒ වගේම ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීම, දුරකථන ඇමතුම් ලබා දීම, ලිපි යැවීම, ඔය වගේ දේවල් කරන්නේ පුතේ තොරතුරු බෙදා හරින්නා කියන පුද්ගලයා. තොරතුරු බෙදා හරින්නා කියන පුද්ගලයා තමයි බං රැස්වීම පවත්වනවා. ඒ වගේම තමයි තව මොනවාද? වාර්තා ඉදිරිපත් කරනවා. ලිඛිත වාර්තා ඉදිරිපත් කරනවා. නෝටිස් බෝඩ් වල දානවා. ඒ වගේම ඊට පස්සේ අපිට ගන්න පුළුවන් තව දුරකථන ඇමතුම් ලබා දෙනවා. දැන් ඔය ඉන්දි රිසෙප්ෂන් එකේ ඉඳලා මේක එක්කාට කතා කරලා කියනවා දැන් අද මීටින් එක කැන්සල් කරනවා. අද මීටින් එක කැන්සල් කරනවා. හැමෝටම කියනවා පුතේ. එතකොට ඌ තොරතුරු බෙදා හරින්නා. තොරතුරු බෙදා හරින්නා. හරිද? තුන්වෙනි එක දීලා තියෙනවා පුතේ ව්‍යවසායකයා. ව්‍යවසායකයා කියන්නේ මම කැමතිසම කියලා තියෙනවා අලුත් දෙයක් හොයාගන්න එක. එතකොට මොනවාද? නව ව්‍යාපෘති හඳුන්වා දීම, සංවිධාන ව්‍යුහය වෙනස් කිරීම,
ඒ වගේ තමයි නව ව්‍යාපාර ක්‍රියාවලියන් හඳුන්වා දීම. එතකොට පවත්නා ක්‍රියාවලිය වෙනස් කිරීම. මැෂින් එක දැන් ව්‍යවසායකෙක් හැටියට දැන් කටයුතු කරන කළමනාකරුවෙක් ඉන්න දැන් ඌ කියනවා බං මේ මැෂින් එක මෙතනට හරියන්නේ නැහැ. මේ මැෂින් එක මෙතනට හරියන්නේ නැහැ. අපි වෙන මැෂින් එකක් දාන්න. එතකොට සමහරවිට ව්‍යාපාරයේ තියෙන ව්‍යුහය වෙනස් කරනවා. ව්‍යාපාර ක්‍රියාවලිය වෙනස් කරනවා පුතේ. ඒ වගේම තමයි නව දේවල් හොයා ගන්නවා. දැන් සබන් කැටයක් සබන් හදන කම්පැනි එක ව්‍යවසායකෙක් ඉඳලා බං ඌ කියනවා ඌ කියනවා මේ කියන්නේ අපි දැන් ඊළඟට අපේ ටාගට් ඔඩියන්ස් එක වෙන්න ඕනේ තරුණ ළමයි. දැන් ඒ ලෙවල් ලියන ළමයි. අපි මේගොල්ලන්ට දෙන්න ඕනේ හොඳ සබන් කැටයක්. ඒ කියන්නේ පාරේ යනකොටත් සුවඳ ගන්න. හරිද? පාරේ යනකොටත් සුවඳ ගන්න සබන් කැටයක් දෙන්න ඕනේ. එතකොට මේගොල්ලෝ අර සෙන්ට්, පර්ෆියුම් වර්ග, පවුඩර්, රමිය මල මකුල් ඒවා පාවිච්චි කරන එක අඩු කරනවා පුතේ. හරිද? එතකොට ඒවා පාවිච්චි කරන එක අඩු කරාට පස්සේ අර සබන් කැටේ වෙනද උන් යොමු වෙනවා. හරිද? එතකොට පුතේ දැන් ඒ වගේ තීරණ ගන්න දරුවනේ මේ ව්‍යවසායකයා කියන කෙනා. එතකොට ඔයාලට තේරෙනවා ඒක. සර් 9:30ට account class සමාගම් ගාන පටන් ගන්නවනේ. යන්න වෙනවා. කීයටද මේක ඉවර වෙන්නේ? සමාගම් ගාන පටන් ගන්නවා නම් යන්න. දැන් මම මේ ටික රෙකෝඩ් එක හරි දෙන්නම් පුතේ. දැන් ඒ accounts වලට කියන්නේ ඔයාලට දැන් මේ පන්ති වල සමහර වෙලාවට රෙකෝඩ් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මට කතා කරොත් ඔයාලට අනිවාර්යෙන් මම මේ පාඩම දවසක් දාගෙන හරි තනියෙන් හරි කියලා දෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඔයාලට ප්‍රශ්නයක් තියෙන තැනක් තියෙනවා නම් මට කියපළ දැන් රශ්මි ප්‍රශ්නයක් නෑ ඔයා යන්න ඒකට ඒ ටයිම් එකට. හරිද? නෑ සමාගම් ගාන බං රිවිෂන් එකක් වෙන්න නැති ඒක. හරි. රශ්මි ප්‍රශ්නයක් නෑ ඒ ටයිම් එකට යන්න. හරි පුතා. ඊළඟට අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක්. ඊළඟට අපෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක්. අපි මේකේ කතා කරන්නේ සම්පත් බෙදා වෙන් කරන්න විතරයි තියෙන්නේ. සම්පත් බෙදා වෙන් කරන්න කියන එක එන්න ඕනේ. සම්පත් වෙන් කරන්න කිව්වත් හරි. එතකොට පුතේ අයවැය සකස් කරනවා. වාර්ෂික අයවැය ලේඛනයේ පිළියෙල කරන්නේ සම්පත් බෙදා වෙන් කරන්න. ඒ වගේම තමයි තම කාලේ යටත් නිලධාරීන්ට වෙන් කරලා දෙනවා. උගේ කාලේ කොටසක් වූ යටත් නිලධාරීන්ට වෙන් කරලා දෙනවා. මම මේ වෙලාවේ ඔයාලට උදව් කරලා නම් මේ වෙලාවේ මම මේක කියලා දෙන්නම්. හරිද? තම කාලයෙන් වේලාවක් වෙන් කරලා උදව් කරනවා. දැන් මේ 9 අමාරට පටන් ගන්නවා කියපු එක ගියා නේද දැන්? හරි කමන්නේ. හරි. එතකොට පුතේ අපි පස්වෙනි ප්‍රශ්නෙට කතා කරා. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අපි යන්නේ. පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මොකද? නායකත්වය සංවිධානයක සාර්ථකත්වයට අවශ්‍ය වේ. නායකත්වය පුතේ සංවිධානයක සාර්ථකත්වයට අවශ්‍ය වේ කියලා තියෙනවා. මෙම අදහස පැහැදිලි කරන්න. ඒ කියන්නේ නායකත්වය කියන එක සංවිධානයක සාර්ථකත්වයට අවශ්‍යම දෙයක්. මේක පැහැදිලි කරන්න. හරි ලේසි ප්‍රශ්නයක් නේ. නායකයෙක් නැත්තම් පුතේ සංවිධානයක් විදිහට ඒක සාර්ථකත්වයක් කරා යන්න බෑනේ අපිට. මේක තමයි අපි මේ පැහැදිලි කරන්න ඕනේ. එතකොට මේකේ මුලින්ම ලියන්න ඕනේ පුතේ මනා ලෙස සකස් කරන ලද සැලසුම් හා සංවිධාන විවයක් පැවතුනත් ඉන් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් අනිවාර්යයෙන් නායකයෙක් සිටිය යුතුයි. ඒ කියන්නේ මනා ලෙස සැලසුමක් සකස් කරලා තිබුණත් සංවිධාන විවයක් තිබුණත් මොකක් තිබුණත් මොන මගුලක් තිබුණත් වැඩක් නෑ බං. මේක හරියට පාලනය කරන්න නායකයෙක් නැත්තම්. හරිද? ඒක මුලින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ පුතේ මේක පොයින්ට් ෆෝම් එකෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ කරුණු වශයෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක් දරුවෝ. කරුණු වශයෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. වතුර විප්පම මේ කට විදිනවා ඒ තුවාල වෙලා තියෙන්නේ. හරි. එතකොට දරුවනේ මේක මම ගෝ පොයින්ට් ෆෝම් එකෙන් උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට ඔයගොල්ලෝ ලියන්න ඕනේ නායකත්වයේ තියෙන ගුණාංග ටිකක් මොනවා හරි යන්නේ වගේ දේවල්. හරිද? සංවිධාන සාර්ථකත්වයට කොයි වගේද නායකත්වයේ කියන දේ අත්‍යවශ්‍ය වෙන්නේ කියන එක තමයි ලියන්න ඕනේ. එතකොට පුතේ ලියන්න පුළුවන් ඔයගලන්ට.
සංවිධානයේ කටයුතු පාලනය කිරීමට අනිවාර්යෙන් නායකත්වය අවශ්‍ය වේ. සංවිධානයේ කටයුතු පාලනය කිරීමට අනිවාර්යෙන් නායකත්වය අවශ්‍ය වේ. සංවිධානයේ දැක්ම මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට අන් අයගේ සහාය ලබා ගැනීමට අනිවාර්යෙන් නායකයෙක් ඕනේ. දැන් අපි හිතමු දැන් පන්තියේ නායකයෙක් නොහිටියා නම් පුතේ අර දැක්මයි මෙහෙවරටයි යන්න අනිත් කට්ටියගේ සහාය ලබා ගන්න කොහොමද? සහාය ලබා ගන්න බෑනේ කොහොමවත් ඔක්කොම එකතු වෙලා කටයුතු කරන්නේ නැහැනේ. නායකයා කතා කරොත් විතරයි නියුදේ කරන්නේ. ඒක නිසා අනිත් අයගේ සහාය ලබා ගන්න නම් පුතේ අනිවාර්යෙන් නායකයෙක් ඉන්න ඕනේ. හරි. දෙකක් හරි. තුන්වෙනි එක මොකද්ද? අපිට ගන්න පුළුවන් විවිධ අංශ අතර sannivedanaya පවත්වා ගැනීම. ඉස්කෝලේ ප්‍රින්සිපලුයි ළමයි ටිකයි අතර සංවිධානය පවත්වාගෙන යනවා අර ඉස්කෝලේ පන්ති නායකයා, ශිෂ්‍ය නායකයා. එතකොට විවිධ අංශ අතර පුතේ සංවිධානයේ විවිධ අංශ අතර sannivedanaya පවත්වාගෙන. ඒ වගේම තමයි ඉස්කෝලේ හිටපු ශිෂ්‍ය නායකයා ගැටුම් සමතයකට පත් කරනවා. ගැටුම් සමතයකට පත් කරනවා. උන්නම් කරපු ගැටුම් සමතයක් නෑ. හරිද? ශිෂ්‍ය නායකයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඔක්කොම හිටියේ ගෑනු වගේ ශිෂ්‍ය නායකයෝ. ඒකනේ ඉස්කෝලේ හැම එකම වෙලා තින්නේ නේද බා? හරි. ඊට පස්සේ සංවිධානයේ මොකක් හරි වෙනස්කමක් වෙන්න ඕන නම් පුතේ අන්නේ වෙනස් කිරීම කරන්නත් අනිවාර්යෙන් නායකයෙක් ඉන්න ඕනේ. සංවිධානයේ මොකක් හරි වෙනස්කමක් වෙනවා නම් ඒ වෙනස්කම කරන්න අනිවාර්යෙන් නායකයෙක් ඉන්න ඕනේ. දැන් මේ වගේ උත්තර ලියන්න පුළුවන්. විවිධ අපි දැන් ඊට පස්සේ කතා කරා විවිධ අංශ අතර සිටින සේවකීන්ගේ කටයුතු සමායෝජනය කිරීම. විවිධ අංශ අතර සිටින සේවකීන්ගේ කටයුතු ටික සමායෝජනය කරන්නත් පුතේ නායකයෙක් ඉන්න ඕනේ. විවිධ අංශ අතර තියෙන සේවකයන්ගේ කටයුතු සමායෝජනය කරන්න නායකයෙක් ඉන්න ඕනේ. හරිද? එතකොට හරි. අපි එතකොට ඒ ටික ලියා ගන්න. එතකොට ලියා ගන්න පුතේ සංවිධානයේ දැක්ම මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා සැමගේ සහාය ලබා ගැනීමට. සංවිධානයේ දැක්ම මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා සැමගේ සහාය ලබා ගැනීමට. ඊට පස්සේ ලියා ගන්න. අපිට තව එකක් ගන්න පුළුවන්. ඉහළ කාර්ය සාධනයක් ලබා කර ගන්න ළමයි සේවකයෝ ටික අභිප්‍රේරණය කරන්න නායකයෙක් අනිවාර්යෙන් ඉන්න එපා. සේවකයෝ ටික අභිප්‍රේරණය කරන්න නම් නායකයෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ. එතකොට ඒක ලියා ගන්න පුළුවන්. ඉහළ කාර්ය සාධනයක් සඳහා සේවකීන් අභිප්‍රේරණය කිරීම. ඉහළ කාර්ය සාධනයක් සඳහා පුතේ සේවකීන් අභිප්‍රේරණය කිරීම. සංවිධානයේ කටයුතු පාලනය. සංවිධානයේ කටයුතු පාලනය. සංවිධානයේ වෙනස්කම් කිරීම පිළිබඳ තීරණ ගැනීම. සංවිධානයේ වෙනස්කම් කිරීම පිළිබඳ තීරණ ගැනීම. ගැටුම් සමතයකටපත් කිරීම. ලියා ගන්න පටපට කාලා මේව ඉතරේ කියන්න ඕන දේවල් නෙමෙයි. හරිද? හරි දරුවනේ අපි යමු එතනින් ගියාම දැන් ළමයි මට කියන්න ගිය සතියේ මන් දීපු ප්‍රශ්න ටික තියෙනව නේද ඔයාලා ගාව? සංජනා, සශිනී, නිසංසලා තියෙනවද? විමාෂා, හිරුනි, හසිනී, අසාරා, දිල්ෂාන් කියන්න. තියෙනවා. හරි අපි ඒ ටික කතා කරමු පුතේ. තව ටිකක් කියලා අරකන් ඒ ටිකක් කතා කරමු අපි. එතකොට අපි කතා කරමු. එතකොට පුතේ පළවෙනි ප්‍රශ්නේ මන් දුන්නේ මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ මන් දුන්නේ මම හිතනවා පළවෙනි ප්‍රශ්නේ මන් දෙන්නේ නැත්තේ. මම ඒ ටික ලියාගත්තේ නෑ මම කොහොමවත් මගේ මේ පොතේ තියෙන ප්‍රශ්න ටිකක් තමයි ඔයාලට දුන්නේ. හරිද? පළවෙනි ප්‍රශ්නේ මම හිතනවා දුන්නේ මේකයි කියලා. වර්තමාන ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ කළමනාකරණීය අවශ්‍යතාවයේවත් වැදගත්කම තීව්‍ර වී ඇත පැහැදිලි කරන්න කියලා දුන්නේ. ඒකද ළමයි පළවෙනි ප්‍රශ්නේ දුන්නේ? හරි හසංගි වැරදුනා මට. කවුරුරි කියන්න පුතේ ඒකද පළවෙනි ප්‍රශ්නේ? වර්තමාන ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ කළමනාකරණීය අවශ්‍යතාවයේවත් වැදගත්කම තීව්‍ර වී ඇත පැහැදිලි කරන්න. හරි. ඒක ප්‍රශ්නේ. එතකොට මම මේ ප්‍රශ්නෙට උත්තරේ දැන් මේ පේපර් එකේදී කතා කරා. ඒ කියන්නේ කළමනාකරණයේ නව වැදගත්කම කියන එක අපි කතා කරා. මොකක්ද ප්‍රශ්නේ? ටයිම් වෙන්න. මේ දිනේ වර්තමානයේ කළමනාකරණයේ පෙරට වඩා වැදගත් වීමට හේතු විය හැකි කරුණු හතරක් කියන්න. හරිද? ආයි පාරක් ගුරුට ওই ප්‍රශ්නේම ආයි කතා කරන්න ඕනේ නෑ. එතකොට ඒක අපි කතා කරා. වර්තමාන ගෝලීය ව්‍යාපාර පරිසරය තුළ කළමනාකරණීය අවශ්‍යතාවයේවත් වැදගත්කම තීව්‍ර වී ඇත.
ඔය කොයි ක්‍රමයකට දැම්මත් බං අහලා තියෙන එකම ප්‍රශ්නේ. හරිද? ඒක ආයෙ කතා කරන්න ඕනේ නැහැ. එතකොට ඊළඟ ප්‍රශ්නය. පුද්ගලයන්ගේ අරමුණු ළඟා කර ගැනීමට කළමනාකරණයේ බලපාන ආකාරය ලියා දක්වන්න. පුද්ගලයන්ගේ අරමුණු ළඟා කර ගැනීමට කළමනාකරණයේ බලපාන ආකාරය ලියා දක්වන්න කියලා කියනවා පුතේ. මොනවද එතකොට? පුද්ගලයන්ගේ අරමුණු ළඟා කරගන්න අනිවාර්යෙන් පුතේ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. එතකොට මොකද්ද පළවෙනි එක ලියන්න? කාලය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රශ්නය මොකද්ද? පුද්ගලයන්ගේ අරමුණු ළඟා කර ගැනීමට මිනිස්සුන්ට තියෙන අරමුණු ටික ළඟා කරගන්න. එතකොට තොපිලට තියෙන අරමුණු ටික ළඟා කරගන්න. හරිද? එහෙම හිතපල්ලා. කළමනාකරණයේ බලපාන ආකාරය ලියා දක්වන්න තමයි තියෙන්නේ. කළමනාකරණයේ බලපාන ආකාරය ලියා දක්වන්න තියෙන්නේ. එතකොට පුතේ ඕගොල්ලන්ගේ ටයිම් එක මැනේජ් කරගන්න මේ කළමනාකරණය කියන එක බලපානවා. කාලය කළමනාකරණය කර ගැනීම සඳහා කාලය කළමනාකරණය කර ගැනීම සඳහා ඊට පස්සේ මිනිස්සුන්ගේ බං ආර්ථික තත්ත්වය මනා ලෙස පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මනා ලෙස පාලනය කරගන්න. පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය මනා ලෙස පාලනය කර ගැනීම සඳහා අතේ තියෙන විදිහට වියදම් කරන්න නම් අපි ඒක කළමනාකරණය කරන්න ඕනේ. ගෙවල් වල අම්මලා දන්නවා මැනේජ්මන්ට් කරේ නැතුණාට ඒක කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. හම්බෙන පඩිය කොහොමද අපි කළමනාකරණය කරගෙන ඉස්සරහට යන්නේ කියලා දන්නවා. එතකොට පුතේ පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය මනා ලෙස පාලනය කර ගැනීම සඳහා දෙවැනි එක තුන්වෙනි එක මොකද්ද පුතේ? කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීම සඳහා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීම සඳහා කාර්යක්ෂමතාවය කියන එක පුතේ වර්ධනය කරගන්න. කාර්යක්ෂමතාවය කියන එක වර්ධනය කරගන්න පුතේ. හරිද? කාර්යක්ෂමතාවය කියන එක වර්ධනය කරගන්න නම් අපි කළමනාකරණය කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. කළමනාකරණය කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට ඊළඟ එක මොකද්ද? පුද්ගලයන්ගේ අපේක්ෂාවන් බලාපොරොත්තු ආකාරයටම ඉටු කර ගැනීම සඳහා බලලා තියෙනවා අපේක්ෂාවන් ටිකක්. ඒ ටික උඹලා බලාපොරොත්තු වෙන විදිහට ඉටු කර ගන්න නම් අනිවාර්යෙන් කළමනාකරණය කරන්න ඕනේ. හරිද? එතකොට ඔය හතර ලියන්න ඕනේ පුතේ උත්තරේ විදිහට. ඔය හතර ලියන්න ඕනේ උත්තරේ විදිහට චුට්ටක් ඉන්න. තරුෂි ඇවිල්ලා නැහැ නේද අද? හරි. ඊළඟ ප්‍රශ්නය පුතේ පොඩ්ඩක් ඉන්නකොට තප්පරයක් දෙන්න. ළමෙක් මෙසේජ් එකක් දාලා දෙනවා. හරි අපි ඊළඟ ප්‍රශ්නට යන්න ළමයි. ඊළඟ ප්‍රශ්නේ මන් දී තින්නේ කළමනාකරණයේ බිහිවීමට බලපෑ අභියෝග මොනවාද? කළමනාකරණයේ බිහිවීමට බලපෑ අභියෝග මොනවාද? ඒ කියන්නේ පුතේ කළමනාකරණය කියන එක කරලියට එන්න බලපාපු හේතු මොනවද කියන එක. මොනවද මේකට එන්නේ? පුතේ සම්පත්තික හිඟයි. ඒක නිසා අපි අනිවාර්යෙන් කළමනාකරණය කරන්න ඕනේ. සම්පත්තික හිඟයි. ඒක නිසා අපි අනිවාර්යෙන් කළමනාකරණය කරන්න ඕනේ. එතකොට ලියාගන්න ඕනේ පළවෙනි එක සම්පත් හිඟතාවය නිසා. සම්පත් හිඟතාවය නිසා. ඊට පස්සේ මොකද්ද?
තරඟකාරීත්වයේ එන්න පුතේ වැඩි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා තරඟකාරීත්වය කියන එක එන්න වැඩි වෙනවා. තරඟකාරීත්වය කියන එක පුතේ එන්න වැඩි වෙනවා. එතකොට මොකද්ද? තරඟකාරීත්වය වර්ධනය වීම නිසා. තරඟකාරීත්වය වර්ධනය වීම නිසා. තරඟකාරීත්වය වර්ධනය වීම නිසා. තරඟකාරීත්වය පුතේ වර්ධනය වීම නිසා. ඊළඟට ගුණාත්මක හා තාක්ෂණික වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ අද ලෝකයේ බං තාක්ෂණික වශයෙන් මාර දියුණුවක් තියෙනවා. ඒ වගේම තමයි ගුණාත්මක අතින් මාර දියුණුවක් තියෙනවා. මේක නිසා අපි කර්මනාකරණය කරන්න දු එකම තැනකට වෙලා හිටියොත් අපි හැමදාම එතනම තමයි. හරිද? ඒක නිසා අපි කළමනාකරණය කරන්න ඕනේ පුතේ. ගුණාත්මක හා තාක්ෂණික වශයෙන් වර්ධනය වීම සඳහා. හසංගී ඇයි යන්නේ සිග්නල් ප්‍රශ්නයක් දාසංගී? හසංගී මැසේජ් එකක් දාන්න මොකද ප්‍රශ්නේ යන්නේ ඉන්නේ ආයෙ ගියා අපරාධ දැන් එනවා ළමයි අතරම මාර විදියට ළමයිට සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා දැන් කියන්නේ සමහරුන්ට මම 4G 4G පුරාට සමහරුන්ට රවුටර් වලට සිග්නල් තියෙනවා සමහර ළමයිට තමයි සිග්නල් නැහැ හරිද රෑ වෙනකන් සමහර ළමයි මිදුල් වලින් නම් ඉගෙන ගන්න ළමයි මිදුලේ ඉඳන් ඒ කියන්නේ සමහර ළමයි රෑ වෙනකන් එළිය කොහේ හරි ගිහිල්ලා පැත්තකටලා ඉගෙන ගන්න ළමයි අර අපරාධයක් මේක හරිද අවුයිදි දැන් අපිට කාලයක් මම සිග්නල් ඇත්තරම නැතුව තිබුණා. ඒක සුට්ටක් තිබුණා. ඉතින් ඒක නැත්තම් මොකක් හරි කරගන්න පුළුවන්. නමුත් මේ මෑතකදී තමයි ටවර් එකක් ගහලා හොඳට දැන් සිග්නල් තියෙන්නේ. හරිද? මට තේරෙනවා මේ කාලේ මම වේද පුදු කරනවා. මේ කාලේ ගෙදර ඉන්නේ අක්කලා ගෙදර යනවා. සිග්නල් නැති නිසා දැන් ළමයිට සිග්නල් නැතුනම කොයිතරම් ප්‍රශ්නයක්ද ඒක. හරිද? අපි ලියාගත්තා දැන් තුනක් ලියාගත්තා. සම්පත්වල හිඟතාවය කියන එක ලියාගත්තා. සම්පත්වල හිඟතාවය කියන එක ලියාගත්තා. ඊට පස්සේ තරඟකාරීත්වය වර්ධනය කියන එක ලියාගත්තා පුතේ. තුන්වෙනි එක ලියාගත්ත ගුණාත්මක හා තාක්ෂණික වර්ධනය කියන එක. ගුණාත්මක හා තාක්ෂණික වර්ධනය කියන එක. හතරවෙනි එක මොකද්ද? අද වෙනකොට බං ඒ කියන්නේ අද වෙනකොට නෙමෙයි ඉස්සර නම් මේ දෙදි විච්ච දෙයක්. ඒ කියන්නේ සේවකයෝ විවිධයි. සේවකයෝ විවිධයි. එක එක જાතියේ සේවකයෝ ඉන්නවා. එක එක જાතියේ. එක જાතියක නෑ. හරිද? එක එක જાතියේ සේවකයෝ ඉන්නවා. සේවකයෝ විවිධයි. හරිද? ඒක නිසාත් පුතේ අපි කළමනාකරණය කියන දේ කරන්න ඕනේ. සේවකයෝ විවිධ වීම නිසා අපි කළමනාකරණය කියන දේ කරන්න ඕනේ. එතකොට ඒක ලියා ගන්න පුළුවන්. සේවක විවිධත්වය. හරිද? ලියා ගන්නලා සේවක විවිධත්වය. තව එකක් ලියාගමු. ඒ වගේම තමයි පුතේ ඒ කාලේ වගේ නෙමේ අද වෙනකොට මාර විදියට knowledgeable මිනිස්සු පිරිසක් බිහි වෙලා. ඒ කියන්නේ දැනුමෙන් පිරිච්ච මිනිස්සු පිරිසක් බිහි වෙලා ඉන්නවා බා. හරිද? ගොඩක් කෙවුන් ඉංග්‍රීසි දන්නවා. ඒ වගේම තව ලැන්ග්වේජ් දන්නවා. ඒ කියන්නේ මාර විදියට මිනිස්සු දැනුමක් තියෙනවා. දැනුම තියෙනවා. අධ්‍යාපනික දැනුම ඒ වගේම තමයි පළපුරුද්ද. ඒ වගේ දේවල් වැඩි. එතකොට භාණ්ඩයක් හරි සේවාවක් හරි මිලදී ගන්න ගියත් බං කඩේකට ගියාම භාණ්ඩයක් ගැන බලන පැති එක එක ආකාරයෙන් බලනවා. පන්තියකට ආවම ළමයිට උනත් දැන් ලොකු දැනුමක් තියෙනවා. ඒ වගේම තමයි ඉස්සර හිටපු දෙමාපියෝ වගේ නෙමෙයි. දැන් දෙමාපියොත් දැන් පන්තියේ තෝරද්දියා ළමයාට ඒ කියන්නේ ඔයා යන්න ඕන පන්තිය මේකයි ඔයා යන්න නැතුව ඉන්න ඕන මේකට කියලා එහෙම කියන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට පුතේ දැනුම මත පදනම් වෙච්ච සමාජයක් බිහි වෙලා තින්නේ අද වෙනකොට. දැනුම මත පදනම් වෙච්ච. හරිද? ඒ තමයි ළමයි ඒ කියන්නේ මම කැමති නෑ මේ හේතුවක් නොකිය එනවා යනවා. දැන් අර ළමයා මට හේතුවක් කිව්වා ආපු ගියපු හේතුව. එතකොට මම කැමති නෑ හේතුවක් නැතුව දැන් අසංගේ ප්‍රශ්නයක් නෑ හේතුවක් නැතුව ගියේ මේ කියන්නේ සිග්නල් නැතිව කියලා මට කිව්වා. තව කවුරු හරි අයින් වුණා. එතකොට ඒ කියන්නේ හේතුවක් නැතුව යනවට මම කැමති නෑ. දැන් අසංගේ නෙවෙයි මම කියන්නේ කීවමට මේ සිග්නල් නැති හරි මොකක් හරි වෙලා එකපාරට යනවා කියලා. හරිද? කවුද ගියේ මොකද ගියේ කියපල්ලා. දැන් ලිව්වෙච්ච එකා කියපන්කො මොකද ගියේ කියලා. මොන මෙසේජ් එකක් දාලා දීපන්කො. හරි. එතකොට අපි කතා කරා පුතේ තව එකක් ලියාගමුකෝ අරකට අපි. ඒ වගේම තමයි පුතේ දැන් අර ඉස්සර වගේ නෙමෙයි ඇල්මැති පාර්ශව මාර විදියට බිස්නස් එක ගැන හොයනවා. ඇල්මැති පාර්ශව මාර විදියට ඒක ගැන ඉන්ට්‍රස්ට් ඒ කියන්නේ වැඩියෙන් හොයන වැඩි. එතකොට පුතේ අපි ලියා ගන්න පුළුවන් ඇල්මැති පාර්ශවයන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම. ඇල්මැති පාර්ශවයන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම.
හරිද? හරි. අපි ඊට පස්සේ ලියාගමු පුතේ ඊළඟ ප්‍රශ්නය මම ලියලා තියෙන්නේ කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය අතර සම්බන්ධය පැහැදිලි කරන්න කියලා. කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය. හරිද? එතකොට පුතේ මේක chart එකක් විදිහට ඇඳ ගන්න ඕනේ. මම ඔයාලට මේක ලස්සනට ඇඳලා පෙන්නන්නම්. මේකේ දැන් මම වයිවාරණ පාට දාලා ලස්සනට ඇඳලා පෙන්නන්නම්. ඒකවල බලන්න මම මේ කියන දේවල් ලියා ගන්න ඕනේ. හරිද? මේකේ මම මේ කියන දේවල් ලියා ගන්න. මම හිතනවා ලස්සනට අඳින්න පුළුවන් වෙයි කියලා බා. හරි මාච්. එතකොට මම මේ අන්දින එක ඔයාලා ඇඳ ගන්න ඕනි. ඒ වගේම තමයි කටුවට ඇඳ බලලා අයියෝ ඉර ඇදේ ගියා ළමයි. මාර්ගයේස පස්සේ දැන් මේ පැත්ත ලියා ගන්න ඕනේ ළමයි. මේ පැත්ත ලියා ගන්න. තව චුට්ටක් බෙදෙමුකෝ. තව චුට්ටක් බෙදෙමුකෝ. එක එක පාටවල් දාලා බෙදමු අපි. එක එක කොටුවට එන්නේ මොනවද කියලා කියලා දෙන්නම්. ඔන්න ඔය වගේ chart එකක් පුතේ ඇඳ ගන්න ඕනේ. ඔය වගේ chart එකක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඕකේ ඔන්න ඔය තිරක් ගහ ගන්න ඕනේ. දැන් මේකේ එක එක තැන් වලට එන දේවල් මම කියන්නම්. අපි යමු ටෙක්ස්ට් වලට. එතකොට මෙතන ඉඳන් පුතේ මෙන්න මේකේ ලියා ගන්න මෙතන පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙන්න මේ කොටස ලියා ගන්න පුතේ. කරන්නේ කෙසේද කියලා. අනේ මේ ලියන්න අමාරුයි මට මේ හොඳ white board එකත් මම ගලවලා තිබ්බද පොඩි වැඩක් නිසා. බල ඒක ලියා ගන්නලා මම කියන්න තොපිලට හරියට. මේක ලියන්න ළමයි කරන්නේ කෙසේද කියලා. මේ මෙන්න මේ කෑල්ල. හොඳයි. ඔයගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එක පේනව නේද දරුවනේ? පේනවද? හරි. පේනවද ළමයි? එතකොට හරි. මම හිතුවා පේන්නේ නැහැ කියලා. හරි. එතකොට මම කිව්වා මේ පැත්ත ලියා ගන්න කියලා ඔයගොල්ලන්ට මෙන්න මේක දාගන්න කරන්නේ කෙසේද කියන එක මෙන්න මේ කෑල්ලට. හරිද? කරන්නේ කෙසේද කියන එක මෙන්න මේ කෑල්ලට. මේකට දාගන්න ඕනේ කරන්නේ කෙසේද? මම ඒවා පොඩි පොඩි ඩොට් තියලා වගේ මොකක් හරි කරලා පෙන්නන්නම්. මෙන්න මේකට දාගන්න පුතේ කරන්නේ කෙසේද කියන එක. හොඳේ? අපි ඒකට වෙන පාටක් පාවිච්චි කරමු. කළු වගේ පාට. මෙන්න මේකට කරන්නේ කෙසේද කියන එක දාගන්න. එතකොට ඊට පස්සේ දැන් කරන්නේ කෙසේද කියන්නේ පුතේ එතන තියෙන්නේ අනිවාර්යෙන් අඩු යෙදුම් ප්‍රමාණයකින් වැඩි නිමක් ලබා ගන්නවා. මෙන්න මෙතන ලියා ගන්න පුතේ කාර්යක්ෂමතාවය කියන එක. කාර්යක්ෂමතාවය. මේ පැත්ත ලියා ගන්න ඕනේ සඵලදායීතාවය. මේ පැත්තේ කාර්යක්ෂමතාවය, මේ පැත්තේ සඵලදායීතාවය. කාර්යක්ෂමතාවය, සඵලදායීතාවය. සඵලදායීතාවයේදී පුතේ මේ පැත්තට එන්න ඕනේ එහෙනම් අනිවාර්යෙන්. මේ පැත්තට එන්න ඕනේ අනිවාර්යෙන්.
කරන්නේ කුමක්ද කියන එක මෙන්න මෙතන කරන්නේ කුමක්ද කරන්නේ කුමක්ද ඒ පැත්තට එන්න ඕනේ කරන්නේ කුමක්ද කියන එක කරන්නේ කුමක්ද කියන එක ඊට පස්සේ ළමයි කරන්නේ කුමක්ද කියන එකත් අපි ලියාගත්තා දැන් අපිට ලියා ගන්න තියෙන්නේ මෙන්න මේ ඇතුලේ කොට් ටික මෙතන ලියා ගන්න නිවැරදි දෙයක් නිවැරදි වේගෙන් අදින්න බෑ ළමයි මවුස් එකේ නිවැරදි දෙයක් මෙතන නිවැරදි දෙයක් හරිද ඊට පස්සේ මෙතන පුතේ වැරදි දෙයක් අපි මෙන්න මේ පෙන්නකො වැරදි දෙයක් මෙතන හරි දෙයක් ඔන්න හරිය ගියා වැඩි ගියා ඊරන්න හරිද නිවැරදි දෙයක් වැරදි දෙයක් එතකොට මෙතන පුතේ නිවැරදි ආකාරයට කරන්නේ මෙන්න මෙතන නිවැරදි ආකාරයට කරන්නේ නිවැරදි ආකාරයට මෙතන වැරදි ආකාරයට කරන්නේ පුතේ වැරදි ආකාරයට මෙතන කරන්නේ වැරදි ආකාරයට එතකොට මෙතන නිවැරදි ආකාරයට කරනවා මෙතන වැරදි ආකාරයට කරනවා මෙතන නිවැරදි දෙයක් කරනවා මෙතන වැරදි දෙයක් කරනවා එතකොට පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කරනවා නම් නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කරනවා නම් කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය කියන දෙකම ඉෂ්ට වෙනවා මෙතන සුපිරි මෙතන සුපිරි හරිද ඔව් සුපිරි ඒක සුපිරියට මැදුණා ඒක අඳින්න ඕනේ නැහැ මොකද හරිද එතකොට පුතේ මෙතන කරන්නේ පුතේ නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කරන්නේ නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට ඒ වගේම තමයි පුතේ මෙතන නිවැරදි දෙයක් කරන්නේ අපි මෙතන මේක ගමුකෝ අපි කසිප්පු කරනවා කියලා එතකොට පුතේ කසිප්පු කරනවා කියන එක වැරදි දෙයක් හරිද වැරදි දෙයක් එතකොට අපි තව ගමුකෝ ඒ වගේම මොකක් හරි හොඳ උදාහරණයක් අපි කසිප්පු කරන කෙනෙක් මොකක්ද ඒක දැන් නිවැරදි දෙයක් නෙමෙයිනේ ඒක නිවැරදි දෙයක් නෙමෙයි හැබැයි පුතේ ඒක නිවැරදි ආකාරයට කරනවා නිවැරදි ආකාරයට දැන් ඒක වැරදි දෙයක් නිවැරදි ආකාරයට කරනවා එතකොට මොකද්ද කාර්යක්ෂමයි හැබැයි සඵලදායී නෑ පුතේ මෙන්න මෙතනනේ එක කාර්යක්ෂමයි හැබැයි සඵලදායී නෑ මෙතනනේ එක හැබැයි කාර්යක්ෂමක් තියෙනවා සඵලදායීත් තියෙනවා ඊළඟට මෙතන ගමු නිවැරදි දෙයක් වැරදි ආකාරයට කරන්නේ එතකොට සඵලදායී නමුත් පුතේ කාර්යක්ෂම නෑ අඩු යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරලා වැඩි නිමවුමක් ලබා ගන්න නෑ සඵලදායී විතරයි ඊට පස්සේ මෙතන ඉන්න එක ප්ලස් අපතේ කිසිම දෙයකට වඩා නෑ ඒ කියන්නේ දෙකම වැරදිට කරනවා හරිද වැරදි දෙයක් කරන්නේ වැරදි විදියට ඌට පැවැත්මක් ඇත්තෙම නෑ වේගයෙන් කඩාගෙන යනවා හරිද එතකොට පුතේ ඔන්න ඕක තමයි ඕක අතර තියෙන සම්බන්ධය ඔන්න ඕක තමයි. ඒ කියන්නේ කාර්යක්ෂමතාව හා සඵලදායීතාවය කියන දෙක අතර තියෙන සම්බන්ධතාවය පුතේ ඔන්න ඕකයි. කාර්යක්ෂමතාවය හා සඵලදායීතාවය අතර කියන දෙක අතර තියෙන සම්බන්ධතාවය ඔන්න ඕකයි. ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහුවොත් උන් ඔය chart එක ඇඳලා ඕගොල්ලෝ පෙන්නන්න ඕනේ. ඕක chart එක ඇඳලා පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට කරනවා කියන්නේ ඌ දියුණු වෙනවා ඉක්මනට වේගෙන් දියුණු වෙනවා. හරිද? මේ විදිහට විස්තර කරලා පෙන්නන්න ඕනේ පුතේ. ඊට පස්සේ කවුරු හරි ඊට පස්සේ ළමයි ඊට පස්සේ ප්‍රශ්නය අහලා තිනවා කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා. කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය අතර ඇති සම්බන්ධය. එතකොට මම උඹලට කිව්වපම් ඵලදායීතාවය කියන්නේ නිමවුම් බෙදීම යෙදවුම කියලා. ඒ කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ආයතනයක යෙදවුම් සහ නිමවුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධතාවයට අපි කියව ඵලදායීතාවය කියලා. යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ යෙදවුම් හා නිමවුම් අතර පවත්නා අනුපාතික සම්බන්ධතාවයට අපි කියව ඵලදායීතාවය කියලා. එතකොට මේ කාර්යක්ෂමතාවය කියලා අපි කිව්වා
අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමුවක් ලබා ගැනීම කාර්යක්ෂමතාවයයි කියලා. ඵලදායීතාවය කියන්නේ නිමවුම හා යෙදුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය. එතකොට පුතේ කාර්යක්ෂමයි කියන්නේ අවම යෙදුම් ප්‍රමාණයකින් වැඩි නිමවුමක් ලබා ගන්න එකනේ. එතකොට කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියන්නේ බං කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියන්නේ යෙදුම් අඩුයි නිමවුම් වැඩි. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි වෙනකොට පුතේ ඵලදායීතාවය කියන එකත් වැඩි වෙනවා බං. ඵලදායීතාවය කියන එකත් වැඩි වෙනවා. එතකොට මේකට උත්තර ලියද්දි කොහොමද ලියන්න ඕනේ? ව්‍යාපාරයක්. ඒ කියන්නේ මුලින්ම බලලා ලියන්න ඕනේ කාර්යක්ෂමතාවයේ යනු ආයතනයක අවම යෙදුම් ප්‍රමාණයක් යොදාගෙන උපරිම නිමුමක් ලබා ගැනීමයි. ආයතනයක අවම යෙදුම් ප්‍රමාණයක් යොදාගෙන උපරිම නිමුමක් ලබා ගැනීමයි. හරිද? ආයතනයක අවම යෙදුම් ප්‍රමාණයක් යොදාගෙන උපරිම නිමුමක් ලබා ගැනීමයි. ඒ වගේම පුතේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ ඵලදායීතාවය. ඵලදායීතාවය යනු නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල නිශ්චිත කාල පරිච්ඡේදයක් කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ. මොකද ඵලදායීතාවයේ මයින්න කාලයක් තියෙන්න ඕනේ පුතේ. නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආයතනයක යෙදුම් හා නිමවුම් අතර පවතින අනුපාතික සම්බන්ධතාවයට අපි කියනවා ඵලදායීතාවය කියලා. අන්න ඒකත් කියන්න ඕනේ. ඊට පස්සේ ලියන්න ඕනේ පුතේ කාර්යක්ෂමතාවය වැඩි වෙන විට යෙදුම් ප්‍රමාණය අඩු වී නිමවුම් ප්‍රමාණය ඉහළයි. කාර්යක්ෂමතාවය වැඩි වෙන විට යෙදුම් ප්‍රමාණය අඩු වී නිමවුම් ප්‍රමාණය ඉහළයි. එතකොට යෙදුමයි නිමවුමයි අතර තියෙන සම්බන්ධතාවය ඵලදායීතාවයෙන් අපි පෙන්නවා යෙදුම් ප්‍රමාණය අඩු වෙලා නිමවුම් ප්‍රමාණය ඉහළ යනවා කියන්නේ යට තියෙන ප්‍රමාණය වැඩි වෙලා උඩ තියෙන එක අඩු වෙනවා. යට තියෙන ප්‍රමාණය වැඩි වෙලා උඩ තියෙන එක අඩු වෙනවා. ඒ කියන්නේ ඵලදායීතාවය කියන එක අපි සූත්‍රයක් හැදුවනේ පුතේ. හැමතිස්සෙම ඵලදායීතාවය කියන එකට අපි සූත්‍රයක් හැදුවා. එතකොට පුතේ අපි ඒක ඇඳලා වෙන්නම්කෝ. එතකොට ළමයට තේරුම් ගන්න ලේසියිනේ. දැන් මෙන්න මෙහෙම එකක් ගත්තම මේ සූත්‍රය ගත්තම ළමයි අපි ගමු මෙන්න මෙතන එක පැත්තයි මෙතන එක පැත්තයි දැන් මේකේ. හරිද? අපි හිතමු දැන් කලින් තිබුණේ පුතේ යෙදුම් දෙකයි නෑ යෙදුම් 10යි. හරිද? පස්සේ පුතේ කොහෙන්ද මම ටෙක්ස් පස්සේ පුතේ දැන් මේ කලින් තිබිච්ච විදිය මම කියන්නේ කලින් තිබිච්ච විදියට යෙදෝම 10යි නිමෝම 100ක් තිබ්බා. හරිද? එතකොට මේක බෙදුවම එනවා පුතේ උත්තරයක් 10යි කියලා. 10යි කියලා එනවා. එතකොට මම පැහැදිලි කරන්න ඕගොල්ලෝ මේක වෙන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව හරි ඊට පස්සේ පුතේ කාලයක් යද්දී මේ මගුල මේ කියන්නේ බෑ මොකෙද්ද කාලයක් යද්දී අඳින්න ඕනේ මම කියන්නම්කො මේක අඳින්න හරි අමාරු කාලයක් යද්දී පුතේ කාර්යක්ෂමතාවයේ ආයතනය වැඩි වෙනවා එතකොට යෙදුම් ප්‍රමාණය යොදා ගන්න ප්‍රමාණය 5ක් වෙනවා අවම යෙදුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගන්නවා කියන එකනේ යෙදුම් ප්‍රමාණය 5ක් වෙනවා පුතේ යෙදුම් ප්‍රමාණය 5ක් වෙනවා නිමවුම පුතේ වැඩි වෙනවා යෙදුම් 5ක් වුණාට නිමවුම වැඩි වෙනවා හරිද නිමවුම අපි හිතමු 200ක් නැත්නම් 105ක් වුණා කියලා 200ක් වුණා කියලා හිතමුකෝ එතකොට 205න් බෙදද්දි මොකද්ද වෙන්නේ මෙතන වැඩි වෙලා 40ක් වෙනවා 10 40ක් වෙලා එතකොට ඵලදායීතාවය කියන එකත් වැඩි වෙනවා කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඵලදායීතාවය කියන එකත් වැඩි වෙනවා අනුලෝම සම්බන්ධතාවයක් පුතේ තියෙන්නේ වැඩි වෙනකොට වැඩි වෙනවා ප්‍රතිලෝම නෙමෙයි අනුලෝම වැඩි වෙනකොට වැඩි වෙනවා හරිද ඒක දැන් ඔයාලට තේරුණාද ළමයි තේරුණාද
තේරුණාද දරුවනේ? ඊළඟට තියෙන හරි ලොකු ප්‍රශ්න ටිකක් අපිට විනාඩි 10ක් ඇතුළත ඒක කතා කරගන්න අමාරුයි ළමයි. බල කතා කරන්නෙත් නැහැ, මැසේජ් එකක්වත් දාන්නේ නැහැ, කිසිම දෙයක් දාන්නේ නැහැ. ඔහේ ගල් බිල්ල ටික වගේ ඉන්න එපා. පාඩම තේරුණා නම් තේරුණා කියන්න, තේරුණ නැත්නම් තේරුන්නේ නැහැ කියන්න. අනේ ඔක්කොම ඇක්ටිව් වෙන්න. මම හරි ආසයි බල කමෙන්ට් එකක් දෙනවා නම් දෙයක් කරාට පස්සේ තේරුණාද නැද්ද කිව්වා අහුවට පස්සේ බන් ඔකට තේරුණාද නම් තේරුණා කියපන් නැත්නම් නැහැ කියපන්. තේරුන්නේ නැහැ. දිල්ෂාන් කොහෙද තේරුන්නේ නැත්තේ? දිල්ෂාන් දිල්ෂාන් ඔයාලට තේරුන්නේ නැත්තේ කොතනද කියන්න මම ආයෙ කියලා දෙන්න. සිග්නල් නැතුව තේරුන්නේ නැතුණාට මට කරන්න දෙයක් නැහැ. මම කිව්වේ මෙතන 5ක් වෙනවා කාර්යක්ෂමතාවය වැඩි වෙනකොට මෙතන 5ක් වෙනවා මෙතන 200ක් වෙනවා නිමවුම වැඩි වෙනවා. අවම යෙදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගන්නවා. එතකොට උත්තරය 40ක් ආවා. දැන් 10 තිබිච්ච එක 40ක් වුණා. එතකොට කාර්යක්ෂමතාවය එන්නේ වැඩි වෙලා කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියන්නේ පුතේ ඵලදායීතාවය කියන එකත් වැඩි වෙනවා කියලා තමයි මම කියලා දුන්නේ. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියන්නේ ඵලදායීතාවය කියන එකත් වැඩි වෙනවා කියලා. එතකොට මේ දෙක අතර තියෙන්නේ අනුලෝම සම්මතතාවයක්. වැඩි වෙනකොට වැඩි වෙනවා. ප්‍රතිලෝම කියන්නේ වැඩි වෙනකොට අඩු වෙනවා කියන එක ප්‍රතිලෝම සම්මතතාවයක් නෙමෙයි තියෙන්නේ අනුලෝම සම්මතතාවයක්. ඒකයි මම කියන්නේ. දැන් ඇහුණාද දිල්ෂාන්? හරි. පුතේ අපි එහෙනම් අදට පාඩම මෙතනින් නවත්තමු. බදාද දවසේ තියෙනවා පන්තිය. අපි සාමාන්‍යයෙන් 7ටවත් එක පටන් ගමු. 7ට වගේ පටන් අරගෙන අපි කරගෙන යමු 7 8 9 10 වත් වෙනකන්. ඒකට ඒකට හැමෝම සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි පුතේ අලුත් ළමයි ඉන්නවා නම් එක්කගෙන එන්න. එයාලවත් ඒකට එක්කගෙන එන්න. හැබැයි මේ පන්ති වල ලින්ක් ෂෙයා කරන්න එපා කීයටවත්. ඒ කියන්නේ මේකේ පන්ති 20 ගෙවන උන්ට අසාධාරණයක් වෙන්නේ නැතුව මට කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙවන උන්ට තමයි අසාධාරණ වෙන්නේ. එතකොට උන් සල්ලි දිලෙන්නේ ඒ කියන්නේ වටින නිසානේ. ඒක නිසා පුතේ අනිත් කාරණාව කියන්න ඕනේ දැන් අර මාව දැනුවත් කරපු ළමයි අරින්න අනිත් කට්ටිය පන්තිට සම්බන්ධ වෙනවා නම් දැන් මම ඊළඟ සතියේ නම් පුතේ කියන්නේ මේක හැමදාම මට මේක දැන් හැමදාම මේක කරන්න අමාරු නිසා මම කියන්නේ පන්ති බේස් කියවපු සෙට් එකට වෙනම ලින්ක් එක දෙන්න තීරණය කරනවා කියන්නේ ලබන සතියේ ඉඳලා නැත්නම් ඉතින් ප්‍රශ්නයක් තියෙන පුතේ ගෙවන අයට ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා අනිත් කට්ටියටත් පුළුවන් හැකියක්මනින් ඒක කරන්න ගෙවන්න හරි දරුවනේ එතකොට බදාද පන්තිට අනිවාර්යෙන් හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ සම්බන්ධ වෙන්න බැරි කමක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න එතකොට එදාට අපි අනිවාර්යෙන් පාඩම ඉවර කරලා මෙහෙම කළමනාකරණය කියන එක පටන් ගන්න මම හදන්නේ පළවෙනි පාත් එක දාගන්න මේ කළමනාකරණේ එතකොට ඒකට හැමෝම සම්බන්ධ වෙන්න මෙහෙම කළමනාකරණේ මම ටික ටිකක් හදලා තියෙන්නේ එහෙනම් හැමෝටම පුතේ බුදු සරණයි good night ඔයාලට තේරුම් නැත්නම් තියෙනවා නම් මට මෙසේජ් එකක් දාලා අහන්න මේ පන්ති නවත්තන්න මට තව පැය භාගයක් විතර මේක කරන්න ඕන නමුත් පුතේ මේ අරන් ඊයේත් කිව්වා මේ කට පොඩ්ඩක් කැපිලා තුවාලලා මේක හරි අමාරුයි මේ කතා කරද්දී රිදෙනවා දැන් පැය දෙකක් හරි කතා කරනවා කියන්නේ හරිම අමාරු වැඩක් දැන් ඒ දේවල් නවත්තන්න බැරි නිසා තමයි මම කරගෙන යන්නේ හරි එහෙනම් පුතේ හැමෝටම බුදු සරණයි good night එතකොට මම හරි අපි එහෙනම් ඉවර කරමු පුතේ ඔයාලට යන්න පුළුවන් බුදු සරණයි good night කියලාවත් යන්න ඉතින් නැත්තම් වැඩක් නැහැ මට නිින්ද යන්නේ නැතොත් good night Good night, sir. good night Good night, sir. good night good night Hari good night hello Pawani මොකෝ අසනීප වෙලාද
ඔව් අයියා මේ ඉඳන් උන අනේ මට රෙකෝඩින් එක ගන්න පුළුවන් වෙයි නේද? හරි හරි යුරේකටත් දෙන්න බෑ ඒකෝ ඒකෙන්ද මම රෙකෝඩින් එක දෙන්න. දිල්ෂාන් මොකද සර්කල් එක කියන්නේ මොකද්ද කියන්නේ අහලාද? සර්කල් එක කියන්නේ මේ ඩිපාර්ට්මන්ට් වල තියෙන එකේ අපේ එක මානව සම්පත් සංවර්ධන කවය කියන එක. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකේ හැම දෙයක්ම වෙන්නේ සර්කල් එක හරහා. ඔයාලට ඉස්සරහට දැනගන්න ලැබෙයි. හරි එහෙනම් මම එන්ඩ් කරනවා. මට පොඩි වැඩකට යන්න තියෙනවා.